පළවෙනි එකට එන්නේ ඔක්සිජන් කියලා. ලකුණු 4යි. හරිතප්‍රදවල මූලද්‍රව්‍ය වලට එන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, මැග්නීසියම්. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, මැග්නීසියම් කියලා ඒ ටික ලකුණු 5යි. ඊළඟට හරිතප්‍රද සංශ්ලේෂණයට අවශ්‍ය ඛනිජ අධිමාත්‍ර මූලද්‍රව්‍ය වෙනවා නයිට්‍රජන් හෝ මැග්නීසියම්. අවශෝෂණය කරන්නේ නයිට්‍රජන් NO3 ඍණ විදියටයි NH4 ධන විදියට. මැග්නීසියම් කියලා කිව්වනම් Mg ධන 2. ඔච්චරයි. හරි. එහෙම ලියන්න. ඊට පස්සේ අංශු මාත්‍ර තමයි සිංක් සහ පෙරස්. සිංක් නම් සිංක් ධන 2, පෙරස් නම් Fe ධන 2 හෝ ධන 3. ඒවා ලේසි. සිංක් නම් ඉතින් ධන 2, පෙරස් නම් Fe ධන 2 හෝ ධන 3. ඔයගෙන් අධිමාත්‍ර එකකුයි අංශු මාත්‍ර එකකුයි ලියලා තිබ්බනම් හරියට අවශෝෂණය කරන ආකාරයත් එක්ක ලකුණු 6යි. ඊළඟට ඉසෙට් XY ඉසෙට් කියන සංයෝග තුනේ නම X හෙක්සෝසයක් එහෙම නැත්නම් ග්ලූකෝස් පෙන්ටෝස් වලට දෙන්නේ නැහැ කිව්වා. Y ග්ලිසරෝල් ඉසෙට් ඇමයිනෝ අම්ල ඒ තුනට ලකුණු 9යි. ඊළඟට X තුල සංචිත කෘත්‍ය X වලින් හදන සංචිත එකක් අහන්නේ. හරි. ග්ලයිකෝජන් ශාක තුල හදන සංචිත එක තෙල්. Y වලින් හදන්නේ තෙල් හෝ අසන්තෘප්ත මේද. ජෛව රසායන ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරන්නේ එන්සයිම. හරි. ලකුණු 9යි. ඊළඟට DNA කියලා එන්න ඕනේ 6 වෙනි එකට උත්තරේ ලකුණු 3යි. හරි. දැන් අපි යමු B කොටස. ඩිප්ටෙරෝකාර්පස් සෙලනිකස් සහ ඩිප්ටෙරෝකාර්පස් බ්‍රැන්ඩිෆ්ලෝරස් කියන්නේ ශ්‍රී ලංකාවේ තියෙන ශාකවලු. ඒක විශේෂ දෙකක්සේ සැලකීමට හේතුව මේ විද්‍යාත්මක නම ඇසුරෙන් ලියන්න ඕනේ. විශේෂ දෙකක් කියලා කියන්නේ හේතුව තමයි එකම ගණනාමයේ තියෙන සුළු නාමයේ වෙනස් වීම. ලකුණු 6ක් දෙන්නේ. එකම ගණනාමයේ සමග වෙනස් වූ සුළු නාම යෙදීම. ලකුණු 6යි. එකම ගණනාමයේ සමග වෙනස් වූ සුළු නාම යෙදීම. ලකුණු 6යි. එකම ගණනාමයේ සමග වෙනස් වූ සුළු නාම යෙදීම. ලකුණු 6යි. හරි. එකම ගණනාමයේ සමග වෙනස් වූ සුළු නාම යෙදීම. පරිණාමයේ පිළිබඳව අධ්‍යයනයෙන් පසු සකස් වන වර්ගීකරණය ස්වභාවික වර්ගීකරණය. ලකුණු 6යි. ස්වභාවික වර්ගීකරණය කියන්නේ ලකුණු 6යි. දැන් කියනවා මේ ස්වභාවික වර්ගීකරණයේදී සයිකඩෝෆයිට, කොනිෆෙරෝෆයිට, ඇන්තෝෆයිට ලෙස රූප විද්‍යාත්මක ලෙස එකම කාණ්ඩයට වර්ග කරනවලු මේවා. ඒකේ රූප විද්‍යාත්මක ලක්ෂණ මේ කියන්නේ සයිකඩෝෆයිට, ඇන්තෝෆයිට, කොනිෆෙරෝෆයිට කියන තුනේම තියෙන රූපීය සමානකම මොකක්ද කියලා අහනවා. සමානකම තමයි බීජ ඇති කිරීම. ලකුණු 6ක් දෙන්නේ. බීජ ඇති කිරීම. 6ක් දෙන්න 4ක් ඈ. බීජ ඇති කිරීම ලකුණු 4යි. හරි. ඊළඟට බීජ ඇති කිරීම. ඊළඟට කාල් රූස්ගේ වර්ගීකරණයට අනුව බැක්ටීරියා හා ආකියා අතර තියෙන කායික ලක්ෂණ දෙකක්. බැක්ටීරියාවන් සහ ආකියාවන් අතර කායික විද්‍යාත්මක ලක්ෂණ. පළවෙනි එක තමයි බැක්ටීරියාවන්ගේ ප්‍රෝටීන සංශ්ලේෂණය ෆෝමයින් මෙතියොනින්. ආකියාවන්ගේ මෙතියොනින්. ඔක තමයි පළවෙනි එක. බැක්ටීරියාවන්ගේ ප්‍රෝටීන සංශ්ලේෂණය ෆෝමයිල් මෙතියොනින් වලින්. ආකියාවන්ගේ එය මෙතියොනින් වලින්. ඔය එක කායික විද්‍යාත්මක ලක්ෂණයක් ඈ. බැක්ටීරියාවන්ගේ ප්‍රෝටීන සංශ්ලේෂණය ෆෝමයිල් මෙතියොනින් වලින්. ආකියාවන්ගේ එය මෙතියොනින් වලින්. මෙතියොනින් වලින්. හරි. ඒක තමයි පළවෙනි වෙනස. දෙවෙනි එක බැක්ටීරියාවන් ප්‍රතිජීවක වලට සංවේදී. බැක්ටීරියාවන් ප්‍රතිජීවක වලට සංවේදී. ආකියාව ප්‍රතිජීවක වලට සංවේදී නැහැ. ප්‍රතිජීවක වලට සංවේදී නැත.
බැක්ටීරියාවන් ප්‍රතිජීව කොට සංවේදී, ආර්කියාවන් ප්‍රතිජීව කොට සංවේදී නැහැ. ඕනනම් අර ප්‍රතිජීවක දෙකේ නම් ලියන්න පුළුවන් නේ. ස්ට්‍රෙප්ටොමයිසින්, ක්ලෝරම්, ෆෙනිකෝල්. ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ ඒ කොටස කපන්න. හරි. ඒක එපා අයින් කරලා දාන්න. හතරවෙනි එකේ ඒ කොටස සිලබස් එකට නැහැ. ඒකේ B කොටස, හතරවෙනි එකේ B කොටස ප්‍රොටිස්ටා රාජධානියටයි ජෙලිඩියම් කියන ජීවයාගේ බාහිර ලක්ෂණ. එකක් තමයි අවුල් පාසුවක් තිබීම. ජෙලිඩියම් කියන්නේ රතු ඇල්ගි. අවුල් පාසුවක් තියෙනවා. අවුල් පාසුවක්. අවුල් පාසුවක් කියන්නේ මුල වගේ එකක්. මුල නෙමෙයි. අවුල් පාසුවෙන් තමයි එයා මුදට සවි වෙන්නේ. අවුල් පාසුවක් තිබීම. දෙක සෛල බිත්ති තිබීම. එකක් බාහිර ලක්ෂණයක්. සෛල බිත්ති තිබීම. තුන්වෙනි එක කොළ පාටට හුරු රතු පාට වර්ණය ගැනීම. කොළ පාටට හුරු රතු පාට වර්ණය ගැනීම. අවුල් පාසුවක් තිබීම. සෛල බිත්ති තිබීම. තුන්වෙනි එක කොළ පාටට හුරු රතු පාට වර්ණයක් ගැනීම. හතර කලසාකාර දේහයක් දැරීම. කලසා. ඒ කියන්නේ සත්‍ය ලෙස කඳමුල පත්‍ර වලට බෙදෙන්නේ නැහැ. සත්‍ය ලෙස කඳමුල පත්‍ර වලට බෙදෙන්නේ නැත්නම් අපි කියන්නේ කලසක් කියලා. කලසාකාර දේහයක් දැරීම. කලසාකාර දේහයක් තමයි දරන්නේ. ලකුණු හතරක් දෙන්න. හතරනේ සෝරි හයක් ඒ තුනට හයයි. ඊළඟට බහුනියස්තික සාවාර දිලීර ජාලයක් තරන දිලීර ගණයක්. බහුනියස්තික සාවාර දිලීර ගණයක් තියෙන අපිට ඇස්කොමයිකෝට. ඒ කියන්නේ ඇස්කොමයිසිටිස් දිලීර. නිරාවාර තමයි ෆයිගොමයිසිටිස්. අලිංගික ප්‍රජනක ව්‍යුහ වෙනස් වෙන හැටි. අලිංගික ප්‍රජනක ව්‍යුහ වෙනස් වෙන හැටි අහන්න. හරි. එතකොට ෆයිගොමයිකෝටා හා ඇස්කොමයිකෝටා වල අලිංගික ප්‍රජනක ව්‍යුහ වෙනස් වෙන හැටි. ෆයිගොමයිකෝටාවන්ගේ අලිංගික ප්‍රජනක ව්‍යුහයේදී බීජාණු දානියක් ඇතුලේ බීජාණු හැදෙනවා. ඇස්කොමයිකෝටාවන්ගේ මේ බීජාණු දානියෙන් එළියේ තමයි බීජාණු හැදෙන්නේ. බහිර්ජන්‍යව. එහෙනම් ෆයිගොමයිකෝටා බීජාණු හදන්නේ අන්තර්ජන්‍යව. මෙන්න මේ ෆයිගොමයිකෝටා ඇතුලේ හදනවා බීජාණු අලිංගික ප්‍රජනකයේදී. ඇස්කොමයිකෝටා බහිර්ජන්‍යව හදනවා මෙහෙම. බහිර්ජන්‍ය බීජාණු හදනවා. මොන ඔය දෙක තමයි ප්‍රධානම වෙනස. එහෙනම් තියෙන්න ඕනේ මෙහෙම නිරාවාර දිලීර අලිංගික ප්‍රජනනයේදී අන්තර්ජන්‍ය බීජාණු තමයි. ඒකට ලකුණු දෙකයි. නිරාවාර දිලීර අලිංගික ප්‍රජනනයේදී අන්තර්ජන්‍ය බීජාණු හදනවා. අන්තර්ජන්‍ය බීජාණු තමයි. නිරාවාර දිලීර අලිංගික ප්‍රජනනයේදී අන්තර්ජන්‍ය බීජාණු තමයි. එහෙනම් සාවාර දිලීර අලිංගික ප්‍රජනනයේදී බහිර්ජන්‍ය බීජාණු හදනවා. ලකුණු හතරක් දෙන්න. නිරාවාර දිලීර අලිංගික ප්‍රජනනයේදී අන්තර්ජන්‍ය බීජාණු තමයි. සාවාර දිලීර අලිංගික ප්‍රජනනයේදී බහිර්ජන්‍ය බීජාණු හදනවා. බහිර්ජන්‍ය බීජාණු තමයි. ලකුණු හතරයි. නිරාවාරේව අන්තර්ජන්‍ය බීජාණු, සාවාරේව බහිර්ජන්‍ය බීජාණු. ඊළඟ 6 වෙනි එක පහත සඳහන් ලක්ෂණ දරන ඇනිමාලියා රාජධානියට අයත් වංශය ආහාර මාර්ගයේ සීලෝමාන්ත්‍රයක් ලෙස තියෙන නිඩේරියාවන්ගේ ලකුණු දෙකයි. නිඩේරියා සීලෝමාන්ත්‍රයක් ලෙස තියෙන නිඩේරියාවන්ගේ ලකුණු දෙකයි. ඊළඟ හොඳින් වර්ධනය වූ සීලෝමයක් දරන සත්තු නෑ. සීලෝමයක් දරන හැබැයි ඛණ්ඩණය පෙන්වන්නේ නෑ. එහෙනම් ඇනිලිඩා ආර්ත්‍රෝපෝඩා ලියන්න බෑ. මොලුස්කා විතරයි. මොලුස්කා ලියතේ. එකයිනොමීටර් ලියන්නත් පුළුවන්. මොලුස්කා එකයිනොමීටර්. ඒ දෙකට හතරක් දෙන්න. මොලුස්කා සහ එකයිනොමීටර්.
ඊළඟ පෙනහැල්ලක් තුල අන්තර්ගත වන ශෝෂණ පද්ධතියේ කොටස්. පෙනහැල්ල ඇතුලේ තියෙන්න ඕනේ ඒ කොටස්. හරිද? අපි දන්නවා දැන් පෙනහැල්ල ඇතුලේ තියෙන කොටස්. ඒ කියන්නේ දැන් ශ්වාසනාලය බෙදෙනවා ශ්වාසනාලිකා වලට. මෙහෙම. ඒකල පෙනහැල්ලට ඇතුල් වෙනවා. ඇතුල් වෙලා මේ ශ්වාසනාලිකා මෙහෙම ශාඛා වලට බෙදිලා ගිහිල්ලා අවසානයේදම පේන්න තියෙන අනුශ්වාසනාලිකා. අනුශ්වාසනාලිකා පේනවා. දැන් අහන්නේ පෙනහැල්ල ඇතුලේ තියෙන ඒවා. මේ අනුශ්වාසනාලිකා බෙදිලා හදනවා අග්‍රස්ත අනුශ්වාසනාලිකා. ආය හදනවා ශ්වසන අනුශ්වාසනාලිකා. ආය හදනවා ගර්ත ප්‍රනාල. අවසානයේදම ගර්ත හැදෙනවා. ගර්ත ප්‍රනාල හා ගර්ත. ඒතර පෙනහැල්ල හැදිලා තියෙන අග්‍රස්ත අනුශ්වාසනාලිකා, ශ්වසන අනුශ්වාසනාලිකා, ගර්ත ප්‍රනාල, ගර්ත. දැන් තේරෙනවනේ ඔන්න ඔය ටික ලියන්න පුළුවන්. හරි අග්‍රස්ත අනුශ්වාසනාලිකා ශ්වසන අනුශ්වාසනාලිකා ගර්ත ප්‍රනාල ගර්ත අනුශ්වාසනාලිකත් මේකට ලියන්න පුළුවන් නේ මොකද අනුශ්වාසනාලිකා වල කුඩා මේවා තියෙන්නේ පෙනහැල්ල ඇතුළේ හරි එතකොට ඔය පහෙන් හතරක් කියලා තිබ්බොත් ලකුණු 6ක් දෙන්නේ පහෙන් හතරක් තිබ්බත් දෙන්න ලකුණු 6 හතරක් කියලා තිබ්බොත් ලකුණු 6ක් දෙන්නේ ඊළඟට අහලා තියෙන්නේ පෙනහළු වාතනය යනු කුමක්ද කියලා. හරි මේ පහෙන් හතරක්වත් තිබ්බොත් දෙන්නේ නැහැ. පෙනහළු වාතනය යනු කුමක්ද? පෙනහළු වාතනය කියන්නේ මේ බාහිර වායුගෝලයේ තියෙන වාතය පෙනහැලි වලට ඇතුල් වීමත් හරිද? ඒකල මේ පෙනහැල්ලෙන් මේ වාතය පිට වෙලා යනවා. ඒ කියන්නේ පෙනහළු සහ බාහිර වායුගෝලය අතර ශෝෂණ වායු හෝමාරුවට කියනවා වාතනය කියලා. ඒතකොට ඒක ලියලා තියෙනවනේ මෙන්න මෙහෙම පෙනහළු සහ වායුගෝලයේ අතර ශ්වසන වායු හුවමාරු වීමේ ක්‍රියාවලිය ලකුණු 6ක් දෙන්න. පෙනහළු සහ වායුගෝලයේ අතර කියලා තියෙන්නේ. එහෙම නැත්නම් පෙනහළුවා බාහිර පරිසරය අතර හරි තියෙනවා. පෙනහළු හා වායුගෝලයේ අතර. එහෙම නැත්නම් පෙනහළු හා බාහිර පරිසරය අතර ශ්වසන වායු හුවමාරු වීමේ ක්‍රියාවලිය. ශ්වසන වායු හුවමාරු වීමේ ක්‍රියාවලියට කියනවා ශ්වසන පෙනහළු වාතනය කියලා. ලකුණු 6 පෙනහළු සහ වායුගෝලය අතර ශ්වසන වායු හුවමාරු වීමේ ක්‍රියාවලිය. බාහිර තුන්වෙනි ප්‍රශ්නය අහනවා බාහිර අන්තර් පරසුක පේශි සංකෝචනය වීමේ ප්‍රතිඵලයක් ලෙස පරසු හා උරෝස්ටියේ පිහිටීම වෙනස් වෙන්නේ කොහොමද කියලා. දැන් බාහිර අන්තර් පරසුක පේශි අපි දන්නවා දැන් පෙනහළු වලට උඩින් තියෙන්නේ අපේ උරස් කූඩුව. උරස් කූඩුවේ මෙහෙම පරසු තියෙනවා. පරසු බැඳිලා තියෙන්නේ මෙහෙම උරතලයේ රෝම මොහොම තියෙනවා. ඔක තේරෙනවනේ පරසු උරතලයට බැඳිලා තියෙනවා. බාහිර අන්තර් පරසුක පේශි කියන්නේ පරසු අතර තියෙන පේශි. ඒවා සංකෝචනය වෙද්දී මේ පරසු ඔක්කොම උඩට ඇදෙනවා, ඉහළට ඇදෙනවා. පරසු ඉහළට ඇදෙද්දී උරතලයත් ඉහළට හා ඉදිරියට ඇදෙනවා. මෙහෙම ඉහළටත් ඇදෙනවා, ඉදිරියටත් ඇදෙනවා. එතකොට තමයි මේ මුළු උරස් කුහරයෙන් පරිමාව වැඩි වෙන්නේ. එහෙනම් බාහිර අන්තර් පරසුක පේශි සංකෝචනය වෙද්දී පරසු ඉහළට ඇදෙනවා, උරතලය ඉදිරියට ඇවිල්ලා ඉහළට ඇදෙනවා. උරතලය ඉදිරියට හා ඉහළට තල්ලු වෙනවා. එතකොට තමයි උරස් කුහරයේ පරිමාව වැඩි වෙන්නේ. හරි එහෙනම් තියෙන්න ඕනේ පරසු ඉහළට එසෙවේ කියවනම් ලකුණු 3යි. පරසු ඉහළට එසෙවේ. ඊළඟ උරතලය ඉහළට හා ඉදිරියට තල්ලු වේ. උරතලයට මොකද වෙන්නේ කියලා? උරතලය ඉහළට හා ඉදිරියට තල්ලු වේ. ඉහළට හා ඉදිරියට තල්ලු වෙනවා. ලකුණු 6ක් දෙන්න. උරතලය ඉහළට හා ඉදිරියට තල්ලු වේ. උරතලය ඉහළට හා ඉදිරියට තල්ලු වේ. හරි. ඊළඟ උදම් පරිමාව යනු කුමක්ද? උදම් පරිමාව කියන්නේ එක ආශ්වාසයකදී පෙනහැල්ලට ඇතුල් කරගන්නා හෝ එක ප්‍රාශ්වාසයකදී පෙනහැල්ලෙන් පිට කරන වාත පරිමාව. හැබැයි සාමාන්‍ය ශ්වසනයේදී මේ නිකන් උත්සාහයක් යොදන්න නැතුව උත්සාහයක් යොදලා ගත්තොත් එහෙම අතිරේක ආශ්වාස පරිමාවක් වෙනවා. එහෙනම් තියෙන්නේ මෙහෙම පළවෙනි පොයින්ට් එක සාමාන්‍ය ශ්වසනයේදී කියවන ලකුණු 2යි. සාමාන්‍ය ශ්වසනයේ
ලකුණු දෙකයි. දෙවෙනි පොයින්ට් එක එක් ආශ්වාසයකදී පෙනහැල්ලට ඇතුල් කරගන්නා වූ එක් ආශ්වාසයකදී පෙනහැල්ලට ඇතුල් කරගන්නා කියවනම් ආයිත් ලකුණු දෙකයි. සාමාන්‍ය ශෝෂණය කියවනම් ලකුණු දෙකයි. එක් ආශ්වාසයකදී පෙනහැල්ලට ඇතුල් කරගන්නා කියවනම් දෙකයි. තුන්වෙනි එක එක් ප්‍රාශ්වාසයකදී පෙනහැල්ලෙන් පිට කරන වාත පරිමාව ලකුණු 6යි. එක ආශ්වාසයකදී ඇතුල් කරගන්නා වූ එක ප්‍රාශ්වාසයකදී පිට කරන වාත පරිමාව ඔකට කියන උදම් පරිමාව කියලා. ලකුණු 6යි. මිනිසාගේ ශ්වසන ශීඝ්‍රතාවයේ අගය සඳහන් කරන්න. ශ්වසන ශීඝ්‍රතාවය නම් මිනිත්තුවට ශ්වසන චක්‍ර 12යි නම් 15. මිනිත්තුවට චක්‍ර 12යි නම් 15. ලකුණු 6ක් දෙන්නේ. ලකුණු 6ක් දෙන්නේ. චක්‍ර 12යි නම් 15. ඊළඟට ගර්ථ හා රුධිරය අතර ශෝෂණ වායු හුවමාරුවේදී සිදුවෙන භෞතික ක්‍රියාවලිය සරල විසරණය. ඊළඟට අහනවා ගර්ථ හා ශෝෂණ වායු හුවමාරුවේදී සිදුවෙන භෞතික ක්‍රියාවලිය සරල විසරණය. ලකුණු 6යි. ඔන්න දැන් දෙවෙනි ප්‍රශ්නෙට යනවා. ඔයගේ ලකුණු දාලා බලන්න කොහොමද පළවෙනි ප්‍රශ්නේ ලකුණු ආවේ කියලා. ඔක්කොටම 102 103 අතර වගේ ලකුණු එනවා. 100යි මුළු ලකුණු දෙන්නේ විභාගෙදී. හරි හරියටම 100 දෙන්න හදන්නේ 102 103 සමහර ඒවා 105ක් ඇවිල්ලා තියෙනවා විභාගෙදී. 100යි තමයි දෙන්නේ. හරි ලුණු මූලක අග්‍රස්ථයේ තියෙන සෛල ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් පේන විදිය. හරිද? මේ අනුරණේ අවස්ථා 4 තියෙනවා. මේවා කටපාඩම් කරගන්න ඕනේ. අනුරණේ අවස්ථා 4 ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් පේන්නේ මේ විදියට. මේ රූප කටපාඩම් කරගන්න. D කියන්නේ ප්‍රාක් කලාව. ප්‍රාක් කලාව. හරි? ප්‍රාක් කලාව. ඊට පස්සේ දැන් මේ මෙහෙම වර්ණ දේහ ඔය නිකම් ඔය මෙන්න මේක සෛලයක් සෛලය අඳින්නේ සාමාන්‍යයෙන් ඔයාලට වරද්දන්න තමයි ඔහොම දෙන්නේ. සෛලය හරියමද මේ මෙහෙම මැහුම් දාලා වගේ තියෙනවා නෝ නිකන් ඕම මැහුම් දාලා වගේ මේක තියෙනවා. ඔහොම වර්ණ දෙක තියෙනවා නම් අනිවාර්යයෙන් යෝග කලාවක් කියලා දැනන් ඉන්න ඕනේ යෝග. ඔව් වර්ණ දෙක. දැන් ඔයාලා මේ ඇන්ද යෝග කලාව මෙහෙමනේ. හරියටම මැද වර්ණ දෙක මෙහෙම තියෙනවා කියලානේ. එහෙම අපි ඇන්දට මේව ඇත්තටම තියෙන්නේ නිකන් මේ එකම තලයේ හැබැයි විවිධ දිශාවලට. එහෙනම් නිකන් මහාන ලද අර බෝලයක් වගේ තමයි පේන්නේ. මැදින් මහ බෝලයක් වගේ. යෝග කලාව. B කියලා තියෙන්නේ වියෝග කලාව. වියෝග මේ වියෝග කලාව නෙමෙයි. B කියන්නේ න්‍යෂ්ටි දෙකකුත් තියෙනවනේ. එතකොට B කියලා ගන්න වෙන්නේ අන්ත කලාව. අන්ත කලාව. A කියලා ගන්න වෙන්නේ වියෝග කලාව. වියෝග කලාව අවසානයේ වගේ තමයි මේ සෛලයේ ප්‍රතිවිරුද්ධ ද්‍රව වලට ගිහිල්ලා. හරි වියෝග කලාව සෛලයේ ප්‍රතිවිරුද්ධ ද්‍රව වලට වර්ණ දෙය ගිහිල්ලා තියෙනවා. B කියන්නේ අන්ත කලාව මොකද හේතුව න්‍යෂ්ටි පටල ඇති වෙලා තියෙනවා මේ. න්‍යෂ්ටි පටල ඇති වෙලා තියෙනවා වර්ණ දෙය දැන් ක්‍රොමැටින් ජාලය වගේ වෙන්න යනවා. එතකොට විභාජන ක්‍රමය අනූනණය කිව්වනම් ලකුණු 6යි. අනුපිළිවෙල. එතන අනුපිළිවෙල ඉස්සල්ලාම D. ඊට පස්සේ C. ඊට පස්සේ A. අවසානයේට B. D C A B D C A B. ලකුණු 6ක් දෙන්න. හරි. right. A B C D වල එක සිදුවීමක් බැගින් ලියන්න කියලා තියෙනවා.
ABCD වල එක සිදුවීම. අන්න බලමු. ඒ වල ප්‍රාක් කලාවනේ. එතකොට අපිට ලියන්න පුළුවන් විභාජක තර්කව සංවිධානයේ වීම ලියන්න පුළුවන්. න්‍යෂ්ටිකාව අතුරුදහන් වීම ලියන්න පුළුවන්. හරිද? කැමති එකක් ලියන්න විභාජක තර්කව සංවිධානය න්‍යෂ්ටිකාව අතුරුදහන් වීම කේන්ද්‍ර දේහ ප්‍රතිවිරුද්ධ ද්‍රව කරා ගමන් කිරීම. කේන්ද්‍ර දේහ ප්‍රතිවිරුද්ධ ද්‍රව කරා ගමන් කිරීම වර්ණ දේහ කෙටි වීම ඝන වීම. ඔය ඕන එකක් ලියද හැකියි. මොකක් හරි එකකට 2.5 දෙන්න. D වලට ගොඩක් ලියන්න පුළුවන්. මේ sorry මම මේ කියන්නේ මේ D වලට ඔය කිව්වේ sorry D කියන්නේ නෑ. පිළිවෙලට මම ඔය වෙන ඒවා ලිව්වේ. ඉස්සලා D වලට කිව්වේ. හරි? න්‍යෂ්ටිකාව අතුරුදහන් වීම. හරි? විභාජක තර්ක ඇතිවීම. ඊළඟ වර්ණ දේහ කෙටි වෙලා ඝන වෙලා නූල් බවට පත් වීම. ඔන්නෝවා. ඒ වෙලාව D වල මම D වලින් නම් කියන්නම් ඈ. හරි. C යෝග කලාවනේ. ඒතර ඒකෙදී වර්ණ දේහ මධ්‍ය තලයේ පෙළ ගැසීම. වර්ණ දේහ මධ්‍ය තලයේ ශෛලයේ මධ්‍ය තලයේ පෙළ ගැසීම. එව නැත්නම් පිළියෙල වීම. වර්ණ දේහ ශෛලයේ මධ්‍ය තලයේ පිළියෙල වීම. වර්ණ දේහ ශෛලයේ මධ්‍ය තලයේ පිළියෙල වීම. හරි. ඒ ඇවිල්ලා C වල. හරි. එතකොට B කියන්නේ අන්ත කලාවනේ. න්‍යෂ්ටි පටලය යලි ඇතිවීම. න්‍යෂ්ටිකාව යලි ඇතිවීම. එහෙම නැත්නම් යලි පෙනීම. යලි කියලා තියෙනවනේ. එහෙම නැත්නම් නැවත කියලා තියෙනවනේ. න්‍යෂ්ටි පටලය නැවත ඇතිවීම. න්‍යෂ්ටිකාව නැවත ඇතිවීම. න්‍යෂ්ටි පටලය නැවත ඇතිවීම. න්‍යෂ්ටිකාව නැවත ඇතිවීම. විභාජක තර්කව බිඳ වැටීම. එහෙම නැත්නම් නොපෙනී යෑම. විභාජක තර්කව බිඳ වැටීම. එහෙම නැත්නම් නොපෙනී යෑම. ඊළඟ අවසාන එක A. ඒ කියන්නේ විയോഗ කලාවනේ. ඒතර විയോഗ කලාවේ තියෙන සිදුවීම් තමයි කොහසින් දිය වෙලා වර්ණ දේහාංශ වෙන්වීම. කොහසින් දිය වෙලා වර්ණ දේහාංශ වෙන්වීම කියන එක ලියන්න පුළුවන්. ආයෙ ලියන්න පුළුවන් වර්ණ දේහ ප්‍රතිවිරුද්ධ ද්‍රව කරා ගමන් කිරීම ලියන්න පුළුවන්. දේහාංශ කොහසින් දිය වෙලා වර්ණ දේහාංශ වෙන්වීම ලියන්න පුළුවන්. වර්ණ දේහාංශ ප්‍රතිවිරුද්ධ ද්‍රව කරා ගමන් කිරීම. ඕවා ලියද හැකියි. ඔය ප්‍රධානම සිදුවීම් මම කිව්වේ දේහාංශ ප්‍රතිවිරුද්ධ ද්‍රව කරා ගමන් කිරීම. ප්‍රධාන මේවා හතරකට ලකුණු 10ක් දෙන්න. ඊළඟ කියනවා මේ විභාජන ක්‍රියාවලියේදී ශෛල සැකිල්ලේ සංරචක මගින් හා සත්ව ශෛල මේ ශෛල සැකිල්ලේ සංරචක මගින් ශාක හා සත්ව ශෛල කියන දෙකේම හදන ව්‍යුහය. ශෛල සැකිල්ල සංරචක වලින් ඒ කියන්නේ ශෛල සැකිල්ලේ සුත්‍ර නාලිකා වලින් ශාක හා සත්ව කියන දෙකේම හදන්නේ විභාජක තර්කව. ලකුණු දෙකක් දෙන්න. විභාජක තර්කව. විභාජක තර්කව හදන. ලකුණු දෙකයි. හරි. ඌරණ විභාජනයේ එකවන කලාවේ C අවධියට අනුරූප අවධිය. බලමු C කියන්නේ යෝග කලාවනේ. යෝග කලාවට අනුරූප අවධිය වර්ණ දේහ යුගල් දෙකක් භාවිතා කරලා ඇඳලා පෙන්වන්න. වර්ණ දේහ දෙකක් භාවිතා කරලා ඌරණේ යෝග කලාව එක අඳින්න කියලා කියන්නේ. හරි. වර්ණ දේහ යුගල දෙකක් භාවිතා කරලා ඌරණේ යෝග කලාව එක මේක අඳින්න ඕනේ. එතකොට දැන් මේකෙදි ඔයාලා මේ ශාක ශෛලියක්ද සත්ව ශෛලියක්ද කියලා නැති හින්දා විභාජක තර්කවල විරුද්ධ අතර තුරුව අඳින්නත් පුළුවන්. අඳින්න නැතුව ඉන්නත් පුළුවන්. ওই තුරුව ඇඳත් ලකුණු දෙනවා නැත්නම් නැතත් ලකුණු දෙනවා. විභාජක තර්කව අඳින්න ඕනේ. එතකොට මේ වර්ණ දේහ මේ මෙහෙම. ශෛලයේ මධ්‍ය තලයේ මේ මෙහෙම පෙළ ගැහිලා තියෙනවා අඳින්න ඕනේ. යුගල් දෙකක්. මේ මෙහෙම.
මන්සල් ඇති වෙනවා. ඒ කියන්නේ මන්සල් තියෙන්න ඕනේ නැහැ. හරිද? ඕනනම් මන්සල් වලින් මේ වර්ණ දේහාංශ බැඳිලා තියෙනවා දින්නත් පුළුවන්. ඒව නැතුව අඳින්නත් පුළුවන්. කොහොම හරි කමන්නේ. වර්ණ දේහයකට එක පැත්තකින් විතරයි තර්කුව සම්බන්ධ වෙන්න ඕනේ. ඊළඟ වර්ණ දේහ වලට බැඳුම් නැති තර්ක තන්තුත් තියෙනවා මෙන්න මෙහෙම. එතකොට වර්ණ දේහ යුගල් විදියට ඇඳනනම් ලකුණු දෙකයි. වර්ණ දේහයකට දෙපැත්තෙන්ම තර්ක දෙකක් බැඳිලා තියෙනවා නම් ලකුණු දෙකයි. වර්ණ දේහ වලට බැඳිලා නැති තර්කුත් ඇඳලා තියෙනවා නම් තව ලකුණු දෙකයි. ඔහොම තමයි ලකුණු දෙන්නේ. යුගල් ඇඳට දෙකයි. වර්ණ දේහ යුගල් ඇඳට දෙකයි. ඊළඟට ඒ යුගලකට දෙපැත්තෙන්ම තර්ක බැඳිලා තියෙනවා ඇඳට දෙකයි. ඊළඟ වර්ණ දේහ වලට බැඳිලා නැති තර්ක ඇඳට දෙකයි. ලකුණු 6ක් දෙන්නේ. ලකුණු 6යි. හරි ඊළඟට මේ ටික ඇඳලා ලකුණු 6යි. ඊට පස්සේ අහනවා ඌර්ණ නිභාජනය හා අනූර්ණ නිභාජනය අතර පරිණාමයේ දිවහල් වන වෙනස්කම් දෙකක්. ඌර්ණය හා අනූර්ණය අතර පරිණාමයේ දිවහල් වන වෙනස්කම් එකක් තමයි ඌර්ණයේ ප්‍රාග් කලාවේදී මේ සමප්‍රභ වර්ණ දේහ අතර කොටස් වමාරු වෙනවා මෙහෙම. ඔකට කියනවා අවතරණය කියලා. ඒකෙන් පරිණාමය වෙනවනේ. ඒක අවතරණය අනූර්ණයේදී වෙන්නේ ඒක. ඊළඟ ඌර්ණයේදී වර්ණ දේහ මෙහෙම දෙපැත්තට යන්නේ අහම්බු ලෙස. මේකට කියනවා ස්වාධීන සංරචනය කියලා. මේ නිසා ප්‍රභේද නැති වෙනවා. ඔන්න ඔය දෙක විතරයි කියන්න පුළුවන්. අවතරණය ස්වාධීන සංරචනය. මේ දෙකම ඌර්ණය වෙනවා මේ දෙකම අනූර්ණය වෙන්නේ. හරි එහෙනම් පළවෙනි එක තමයි හරිද? දැන් මේ 6 වෙනි කොටසට උත්තරේ ලියන්නේ. මෙන්න මේ 6 වෙනි කොටස මේ තියෙන්නේ. හරිද? ඌර්ණ නිභාජනය හා අනූර්ණ නිභාජනය අතර පරිණාමයේ දිවහල් වන වෙනස්කමක් ලියන්න. එක වෙනස්කම යන්නේ. ඒතකොට එක වෙනස්කමට ලකුණු 4 හම්බ වෙනවා. ඒතකොට ඌර්ණයේදී අවතරණයක් සිදුවේ අනූර්ණයේ අවතරණය නොවේ. ඒක. ඌර්ණයේ අවතරණය සිදුවේ අනූර්ණයේ අවතරණය සිදු නොවේ. ඌර්ණයේදී අවතරණය සිදුවේ අනූර්ණයේදී අවතරණය සිදු නොවේ. ඌර්ණයේ අවතරණය සිදුවේ අනූර්ණයේ අවතරණය සිදු නොවේ. දෙවෙනි එක ඌර්ණයේදී ස්වාධීන සංරචනය සිදුවේ අනූර්ණයේදී ස්වාධීන සංරචනය සිදු නොවේ. ඌර්ණයේ ස්වාධීන සංරචනය සිදුවේ අනූර්ණයේදී ස්වාධීන සංරචනය සිදු නොවේ. ඌර්ණයේදී ස්වාධීන සංරචනය සිදුවේ අනූර්ණයේදී සිදු නොවේ. ඔය දෙකෙන් එකකට 4ක් දෙන්න. හරි ඊළඟ අවසාන ප්‍රශ්නේ ඒ කොටසේ අවෘත බීජකවල ඌර්ණයේ මගින් හැදෙන සෛල වර්ගයක්. අවෘත බීජක ශාකවල ඌර්ණයෙන් හැදෙන එකක් ඩිම්බ සෛලය හැදෙනවා. අර ජායා ජන්මානුසාරකයේ තියෙන ඩිම්බ සෛල ආය හැදෙනවා පරාග කණිකා. එහෙම නැත්නම් සුද්ධ බීජාණු. ඩිම්බ සෛලයි සුද්ධ බීජාණුයි හැදෙනවා. එහෙම නැත්නම් මහා බීජාණුයි සුද්ධ බීජාණුයි කියලා ලියන්නත් පුළුවන්. මහා බීජාණුයි සුද්ධ බීජාණුයි කියලා දාන්න. ඩිම්බ සෛල නෙමෙයි මහා බීජාණුයි සුද්ධ බීජාණුයි කියලා. ඩිම්බ සෛල ලියන්න එපා. මහා බීජාණුයි සුද්ධ බීජාණුයි කියලා දාන්න. right. ලකුණු දෙකක් දෙන්න. ඔන්න දැන් අපි යනවා B කොටසට. ජීවි දේහ තුලින් ජලය හා ද්‍රව්‍ය පරිවහනය පිළිබඳව ඇති පද. අර උඩේකට ලකුණු දෙකයි දුන්නේ. right. ආශ්‍ෘතිය කියන්නේ මොකක්ද කියලා අහනවා. ආශ්‍ෘතිය. හරි. එතකොට ආශ්‍ෘතිය වෙන්න නම් අනිවාර්යෙන් වර්ණීය පාරගම්ම්‍ය පටලයක් තියෙන්න ඕනේ. මෙන්න මෙහෙම. වර්ණීය පාරගම්ම්‍ය පටලයක් තියෙනවා. ඒකෙන් ජලය විතරයි යන්නේ. ජලය යනවා. හැබැයි මේක අර කිසිම දිය වෙච්ච දෙයක් යන්නේ. ඒ කියන්නේ ද්‍රාව්‍ය යන්නේ නැහැ. එහෙනම් වර්ණීය පාරගම්ම්‍ය පටලයක් කරා ද්‍රාව්‍ය අනු ගමන් නොකරන ජලය විතරක් ගමන් කරන විශේෂ ක්‍රියාවලිය. ඒතර මේක මෙන්න මෙහෙම තියෙන්න ඕනේ. වර්ණීය පාරගම්ම්‍ය පටලයක් කරා
වර්ණීය පාරගම්ම්‍ය පටලයක් කරහා කියවන ලකුණු දෙකයි. ලකුණු දෙකයි. නිදහස් ජල අණු විසරණය වන කියවන ලකුණු දෙකයි. වර්ණීය පාරගම්ම්‍ය පටලයක් කරහා නිදහස් ජල අණු විසරණය වන ක්‍රමයකි. කියවන ලකුණු හතරයි. වර්ණීය පාරගම්ම්‍ය පටලයක් කරහා නිදහස් ජල අණු විසරණය වන ක්‍රමය ලකුණු හතරයි. ද්‍රව්‍ය අණු ගමන් නොකරයි කියවන හයයි. මේදී ද්‍රව්‍ය අණු ගමන් නොකරයි. ලකුණු හයයි. ද්‍රව්‍ය අණු ගමන් කරන්නේ ලකුණු හයක් දෙන්න. ඊළඟ තොග ප්‍රවාහය වලු සිලබස් එකේ තියෙන පරණ සිලබස් එකේ නම් ස්කන්ධ ප්‍රවාහයනේ. දැන් තොග ප්‍රවාහය. තොග ප්‍රවාහය කියන්නේ ජලයයි ජලයේ දිය වෙච්ච දේවලුයි එකම දිශාවකට යන්න ඕනේ. ඒක ලියන්න ඕනේ මෙන්න මෙහෙම. පීඩන අනුක්‍රමණයක් නිසා කියවන ලකුණු දෙකයි. පීඩන අනුක්‍රමණයක් නිසා කියවන දෙකයි. පීඩන අනුක්‍රමණය නිසා ඊළඟ ද්‍රව හා ද්‍රව්‍ය අංශු සමග එහෙම නැත්නම් ද්‍රව හා ද්‍රව්‍ය අංශු සහිත දෙවෙනි පොයින්ට් එක ද්‍රව හා ද්‍රව්‍ය අංශු. ද්‍රව කියන්නේ තරල, ද්‍රව්‍ය අංශු කියන්නේ ඒක දිය වෙලා තියෙන දේවල්. තුන්වෙනි එක සම්පූර්ණ ද්‍රාවණයක්ම එකම දිශාවකට ගමන් කිරීම. ද්‍රව හා ද්‍රව්‍ය අංශු සහිත ඊළඟ සම්පූර්ණ ද්‍රාවණයක්ම එකම දිශාවකට ගමන් කිරීම. පොයින්ට් 3ට ලකුණු 6යි. එක පීඩන අනුක්‍රමණයක් නිසා. දෙවෙනි එක ද්‍රව හා ද්‍රව්‍ය අංශු සමග. තුන්වෙනි එක සම්පූර්ණ ද්‍රාවණයම එකම දිශාවකට ගමන් කිරීම. right. ඊළඟට තොග ප්‍රවාහය මගින් දෙපැත්තටම ද්‍රව්‍ය පරිවහනය කරන සංකීර්ණ පටකයක්. ලේසියිනි ෆ්ලෝ එක ලකුණු දෙකයි. උඩ එකට 6යි දැන් එකට 2යි. ඊළඟ සයිඩ් එක ජල විභවය ඉදිරිපත් කරන සමීකරණය. ඒක නම් ඕන කෙනෙක් දන්නවා. සයි සමානයි සයි s ධන සයි p. ඔන්න ඔක තමයි සමීකරණය. සයි සමානයි සයි s ධන සයි p. ලකුණු 4ක් දෙන්න. සංරචක නම් කරන්න කියලා තියෙනවා. නම් කරන්න නම් ඕනේ නැහැ. සයි s කියන්නේ ද්‍රව්‍ය විභවය, සයි p කියන්නේ පීඩන විභවය. සයි කියන්නේ ජල විභවයනේ. එතකොට සයි s ද්‍රව්‍ය විභවය, සයි p පීඩන විභවය. නම් කරන්න ඕනේ ලකුණු 4 දෙන්න. ජල විභවයට බලපාන බාහිර සාධක දෙකක්. එකක් ද්‍රව්‍ය සාන්ද්‍රණය, අනිත් එක පීඩනය, අනිත් එක උෂ්ණත්වය. ද්‍රව්‍ය සාන්ද්‍රණය, පීඩනය, උෂ්ණත්වය. ද්‍රව්‍ය සාන්ද්‍රණය, පීඩනය, උෂ්ණත්වය. උෂ්ණත්වයත් බලපාන ජල විභවයට. අපේ සම්පත් පොතේ තියෙන ද්‍රව්‍ය සාන්ද්‍රණය, පීඩනය විතරයි. නමුත් උෂ්ණත්වය බලපාන. ඔකට ලකුණු දෙනවා. ලකුණු 4ක් දෙන්න දෙකකට. ඊළඟට මේ දීලා තියෙන ඉඩ නම් මැදි ජල විභවයේ සෙවීම සඳහා මේ කරන ප්‍රැක්ටිකල් එකක්. දිග වෙනස් වීමේ ක්‍රමය කියන්නේ අර්ථාපල වල දිග වෙනස් වීමේ ක්‍රමය. හරිද? අර්ථාපල දිග වෙනස් වීමේ ක්‍රමය කියන ප්‍රැක්ටිකල් එක අහලා තියෙනවා. එතකොට මේක නම් ඔයාලා ඉස්කෝලේ කරන ප්‍රැක්ටිකල් එක සාමාන්‍යයෙන් මේකේ පොයින්ට් 8ක් විතර එනවා. පොයින්ට් 8ක විතර එකක්. හරිද? ඉස්සලම කරන්න ඕනේ අර සමාන විස්කම්භයේ සහිත අර්ථාපල සිලින්ඩර් කිහිපයක් ලබාගෙන මුල් දිග මැන ගන්නවා. හරි පළවෙනි එක අර්ථාපල සිලින්ඩර් අරගෙන මුල් දිගම අයිනවා. දෙවෙනි එකේ සිලින්ඩර් සුක්‍රෝස් ද්‍රාවණ වල දාන්න ඕනේ. හැබැයි විවිධ මෞලිකතා වලින් යුතු. විවිධ මෞලිකතා වලින් යුතු සුක්‍රෝස් ද්‍රාවණ වල දාන්න. විවිධ මෞලිකතා. හරි අපි ඉස්සෙල්ලා ඒක ලියලෙමු.
පළවෙනි පොයින්ට් එක. මේ පොයින්ට් 8ක් එනවා. හරි. ඒක පළවෙනි එක තමයි සම විස්කම්භ සහිත අර්ථාපල් සිලින්ඩර ගෙන මුල් දිග මැනීම. පළවෙනි එක. සම විස්කම්භ සහිත අර්ථාපල් සිලින්ඩර ගෙන මුල් දිග මැනීම. සම විස්කම්භ සහිත අර්ථාපල් සිලින්ඩර ගෙන මුල් දිග මැනීම. මුල් දිග මැනීම. දෙවෙනි එක විවිධ මෞලිකතා වලින් යුතු සුක්‍රෝස් ද්‍රාවණ ශ්‍රේණියක් පිළියෙල කර ගැනීම. ශ්‍රේණිය කියලා කියනෝනේ නැත්නම් ලකුණු දෙන්නේ. විවිධ මෞලිකතා වලින් යුතු සුක්‍රෝස් ද්‍රාවණ ශ්‍රේණියක්. ශ්‍රේණිය කියන එක තියෙනෝනේ විවිධ මෞලිකතා වලින් යුතු සුක්‍රෝස් ද්‍රාවණ ශ්‍රේණියක් පිළියෙල කර ගැනීම. විවිධ මෞලිකතා වලින් යුතු සුක්‍රෝස් ද්‍රාවණ ශ්‍රේණියක් පිළියෙල කර ගැනීම. ඊට පස්සේ දැන් අර්ථාපල් සිලින්ඩර් මේ ද්‍රාවණ වල දාලා දෙක ගානේ වගේ දාගෙන යන්න ඕනේ. එහෙමනම් ඕනේ සිලින්ඩර් ද්‍රාවණ වල දාලා සමතුලිත වෙන්න මිනිත්තු 30ක් තියෙනවා. තුන්වෙනි එක අර්ථාපල් කැබලි දෙක බැගින් ද්‍රාවණ වල දමා සමතුලිත වෙන්න මිනිත්තු 30ක් තැබීම. කැබලි දෙක බැගින් ද්‍රාවණ වල දමා සමතුලිත වීමට මිනිත්තු 30ක් දැමීම. ඔන්න පොයින්ට් 3යි. මිනිත්තු 30ක් තියෙනවා. හරි. දැන් සමතුලිත වුණාට පස්සේ මේ වගේ පසු දිග මයින්ෝ අර්ථාපල් කැලි වල. මැනලා දිගේ වෙනසේ මධ්‍යන අගය හොයා ගන්නවා. වෙනසේ මධ්‍යන අගය ලියන්න. හැබැයි මේ දිග හොයන්නේ කොටු ගණන් කරලා එහෙම ප්‍රස්තාර කඩදාසි වල අපි ඒව ලියන්නේ නැහැ දැන් ඈ. හරි ඊළඟ එක හතරවෙනි පොයින්ට් එක දැන් මේ මොකද පේපර් එකනේ. දැන් අපි ඉතා කෙටියෙන් ලියන්නේ. අර්ථාපල් සිලින්ඩර වල පසු දිග මැන අර්ථාපල් සිලින්ඩර වල පසු දිග මැන වෙනසේ මධ්‍යන වල ප්‍රතිශතය ගණනය කරන්න. පසු දිග මැනලා වෙනසේ මධ්‍යන වල ප්‍රතිශතය ගණනය කරනවා. පසු දිග මැනලා දැන් මධ්‍යන වල ප්‍රතිශතය ගණනය කරනවා. ඒකල අපි දිගේ වෙනස y අක්ෂයට මෞලිකතාවයේ x අක්ෂයට අරගෙන මෙහෙම ප්‍රස්ථාරයක් හඳිනවා. ප්‍රස්ථාරය. ඊළඟ එක. දිගෙහි වෙනස y අක්ෂයට මෞලිකතාවයේ x අක්ෂයට දෙන ප්‍රස්ථාරය ඇඳීම. දිගේ වෙනස y අක්ෂයටද මෞලිකතාවයේ x අක්ෂයට දෙන ප්‍රස්ථාර ඇඳීම. දිගේ වෙනස y මෞලිකතාවයේ x අක්ෂයට අරගෙන ප්‍රස්ථාරය ඇඳීම. දිගේ වෙනස y අක්ෂයට මෞලිකතාවයේ x අක්ෂයට දෙන ප්‍රස්ථාරයක් ඇඳීම. ප්‍රස්ථාරයක් ඇඳීම. ඊළඟට දැන් මේ ප්‍රස්ථාරයේ මගින් x අක්ෂයේ කැපෙන ද්‍රාවණයේ මෞලිකතාවය හොයා ගන්නවා. මෙතනින් දිග වෙනසක් වෙන්නේ නැහැ. හරි. ඒ කියන්නේ මේ පැත්තට දිග වැඩි වෙනවා මෙහෙට දිග අඩු වෙනවා. මෙතනින් දිග වෙනස් වෙන්නේ නැහැ. දිග වෙනස් වෙන්නේ නැහැ කියන්නේ ජලය ඇතුල් වෙලත් නැහැ එළියට ඇවිල්ලත් නැහැ. එහෙනම් මේ ද්‍රාවණයයි අල කැලලයි සම අභිසාරී. ඒ කියන්නේ ජල විභව සමානයි. හරිද? ඒ නිසා මේ ප්‍රස්ථාරය මගින් x අක්ෂයේ කැපෙන ද්‍රාවණයේ මෞලිකතාවය තමයි හොයාගන්නේ. ඒ මෞලිකතාවයට අදාළ ජල විභවය විද්‍යාගාරයේ තියෙන වගුවක්. ඒ වගුවෙන් ගත්තාම ඒක අල කැලේ ජල විභවයට සමානයි. ඊළඟ එක ප්‍රස්ථාරය ඇසුරෙන් x අක්ෂයේ කැපෙන ද්‍රාවණයේ මෞලිකතාවය තෙලීම. ප්‍රස්ථාරය මගින් x අක්ෂයේ කැපෙන ද්‍රාවණයේ මෞලිකතාවය තෙලීම. ප්‍රස්ථාරය මගින් x අක්ෂයේ කැපෙන ද්‍රාවණයේ මෞලිකතාවය සෙවීම.
x අක්ෂයේ කැපෙන ද්‍රාවණයේ මෞලිකතාවයේ සෙවීම. අවසාන පොයින්ට් එක ප්‍රස්ථාරයේ මගින් x අක්ෂයේ කැපෙන ද්‍රාවණයේ මෞලිකතාවයේ සෙවීම. අවසානික ඒ මෞලිකතාවයට අදාළ ජල විභවයේ සම්මත වගුවෙන් තෝරා ගැනීම. මෞලිකතාවයට අදාළ ජල විභවය සම්මත වගුවෙන් තෝරා ගැනීම. ඒ පොයින්ට් 8ට ලකුණු 10ක් දෙනවා. ප්‍රැක්ටිකල් එක හරිනම් ලකුණු 10. සම්මත වගුවෙන් තෝරා ගැනීම. මෞලිකතාවයට අදාළ ජල විභවය සම්මත වගුවෙන් ගන්න. ඒතකොට ඒක අලවල ජල විභවයට සමානයි. ලකුණු 10ක් හම්බ වෙනවා. හරි. ඊළඟට ඒක අමාරු නැහැ. ඉතින් මේ ලේසි ඒ වුණාට මේ අර ප්‍රැක්ටිකල් එක ඉතින් කරලා තියෙන්න ඕන. හරි. ඊළඟට අහනවා බොහෝ දීබීජපත්‍රී ශාකවල හමු වෙන පාලක සෛලවල හැඩය කුමක්ද කියලා. බෝංචි බීජ හැඩය කිව්වනම් ලකුණු 2යි. උඩේකට ලකුණු 10යි. එතකොට මේකට බෝංචි බීජ හැඩය කිව්වනම් ලකුණු 2යි. මේකට 10යි, මේකට ලකුණු 2යි. පුටිකා විවෘත වීම හා වැසීමේ යාන්ත්‍රණවලට අනුව පාලක සෛලවල අනිවාර්යෙන් සිදුවිය යුතු ක්‍රියාව. මෙහෙමයි. පාලක සෛලයට ජලය ඇතුල් වෙලා. ජලය ඇතුල් වෙලා පාලක සෛලය ලොකු වෙන්න ඕනි, ශුණ වෙන්න ඕනි. හරි. එහෙනම් විවෘත වීමේදී ඇති යාන්ත්‍රණය තමයි පාලක සෛල ශුණ වීම මගින් පුටිකා ඇරෙන්න ඕනි. හරි. එහෙනම් මෙහෙම තියෙන්න ඕනේ. ජලය ඇතුල් වී පාලක සෛල ශුණ වීම කිව්වත් ඇති ඈ. ජලය ඇතුල් වෙලා පාලක සෛල ශුණ වීම කිව්වනම් ඇති. වතුර ඇතුල් වෙලා පාලක සෛලය පිම්බෙනවා, ශුණ වීම. ලකුණු 2යි. උඩේකටත් 2යි, මේකටත් 2යි. ජලය ඇතුල් වෙලා පාලක සෛල ශුණ වීම. ලකුණු 2යි. හරි. C කොටස මේක නම් මෙහෙම රූපයක් සම්පත් පොතේ නෑ. නමුත් අපි මේක සාමාන්‍යයෙන් දැනන් ඉන්න ඕන. මම මේක දැන් පාට කරලා පෙන්නන්නම්. දැන් මේ ශාකයක පිටින්ම තියෙන මෙහෙම ෆ්ලෝයම පටකයේ තියෙන ෆ්ලෝයම කඳකනේ. කඳක එළියේ තියෙන ෆ්ලෝයම. ඒ වගේම කඳක ඇතුලේ තියෙන සෛලම පටකය. මේ කඳක ඇතුලේ තියෙන සෛලම. ඔහොම. ඒ සෛලමයි ෆ්ලෝයමයි මැද කැම්බියම කියලා එකක් තියෙනවා. ඒක විභේදනයේ නොවිච්ච පටකයක්. මේ හිස් අවකාශය තුල. මම රතු පයණින් පෙන්නන්නම් මේක. මේක කැම්බියම. මේ හිස් අවකාශයේ තියෙන කැම්බියම. මේක නම් මෙතන පාට කරලා නැතුව හොඳට මේක පේනවා. කැම්බියම. කැම්බියම කියන්නේ හිස් අවකාශයක්. දැන් මේ තියෙන්නේ පත්‍ර මූලාකෘති. හරිද? ඒවා තමයි උඩට ගිහිල්ලා මේ කියන්නේ පහළට එද්දි පත්‍ර බවට පත් වෙන්නේ. මේ තියෙන ලපටි පත්‍ර. ලපටි පත්‍ර තමයි මේ තියෙන්නේ. මේවා පත්‍ර මූලාකෘති. මේ පත්‍රයක් ගානින් එන අංකුර වලට කියන්නේ කක්ෂීය අංකුර. කක්ෂීය අංකුර. දැන් කක්ෂීය අංකුර එහෙම නම් කරන්න නෑ මේකේ. කක්ෂීය අංකුර නම් කරන්න නෑ. හරිද? එතකොට ABCD කොටස් නම් කරන්න. ඒ කියන්නේ පූරක විභාජකය කියලා කියනවා. පූරක විභාජකය කියන්නේ මේ මෙතන තියෙන විභාජක පටක. ඒකෙන් මේ පිටින්ම තියෙන්නේ ප්‍රාක් චර්මය කියලා එකක්. ඒක පල්ලෙහාට යද්දී අපි චර්මය වෙනවා. අපි චර්මය හැදෙන්නේ ප්‍රාක් චර්මයෙන්. මේක ටිකක් අමාරුයි ඈ. මෙන්න මේ හරිය තියෙන්නේ ප්‍රාක් චර්මය. ප්‍රායන් අල්කයන් ප්‍රාක් චර්මය. එතකොට B කියන එක ප්‍රාක් චර්මය කියලා ලිව්වත් ලකුණු දෙනවා. B කියන්නේ අර හරියටම අර මෙහෙම මූලාකෘතියකටම ගහලා නැති හින්දා මූලාකෘති කියලා ලිව්වත් ලකුණු දෙනවා. ප්‍රාක් චර්මය කිව්වත් ලකුණු දෙනවා. හරිද? එහෙනම් කෙලින්ම පූරක විභාජකය. පූරක විභාජකය. මේකෙන් තමයි ගහේ පූරක පටක ටික හැදෙන්නේ. ඒ පූරක විභාජකයේ B පත්‍ර මූලාකෘති එහෙම නැත්නම් ප්‍රාක් චර්මය. ප්‍රායන් අල්කයන්. ප්‍රාක් චර්මය හෝ පත්‍ර මූලාකෘති.
C කියන්නේ ෆ්ලෝයම ප්‍රාථමික ෆ්ලෝයම C ප්‍රාථමික ෆ්ලෝයම D කියන්නේ ප්‍රාථමික සෛලම ප්‍රාථමික සෛලම 10ක් දෙන්නේ උට 10 D ව්‍යුහෙන් ඇති කරන කඳාග්‍රයේ පිහිටි මූලික පටක වර්ගය කුමක්ද? D ව්‍යුහය ඇති කරන. ඒ කියන්නේ දැන් මේ D කියන්නේ ෆ්ලෝයමනේ. ෆ්ලෝයම ඇති කරන මේ කඳාග්‍රයේ තියෙන පටක වර්ගය මොකද්ද කියලා අහන මේ හරිය. මේ හරිය තියෙනවා ප්‍රාක් කැම්බියම කියලා එකක්. ප්‍රයන් අල්කයින් ප්‍රාක් කැම්බියම. ප්‍රාක් කැම්බියමෙන් තමයි ඔය සෛලමයි ෆ්ලෝයම ඇති වෙන්නේ. එහෙනම් ප්‍රාක් කැම්බියම කියලා එන්න ඕනේ. මේ D ව්‍යුහය ඇති කරන්නේ කඳ අග්‍රයේ තියෙන මොන පටකයෙන්ද කියලා අහන්නේ. කඳ අග්‍රයේ තියෙන ප්‍රාක් කැම්බියම. හරිද? ලකුණු 5ක් දෙන්න. ඉහත රූපයේ AB වල කාර්යභාරය. AB වල කාර්යභාරය. දැන් A කියන්නේ පූරක විභාජකයනේ. ඒකේ කාර්යභාරය තමයි බාහිකය ඇති කිරීම. එහෙම නැත්නම් පූරක පටක ඇති කිරීම. ඒ වල කාර්යභාරය බාහිකය ඇති කිරීම. එහෙම නැත්නම් පූරක පටක ඇති කිරීම. බාහික ඇති කිරීම එහෙම නැත්නම් පූරක පටක ඇති කිරීම. හරි. B වල කාර්යභාරය තමයි පත්‍ර ඇති කිරීම. ඒ කියන්නේ අපි පත්‍ර මූලාකෘති කියලා හිතුවොත් පත්‍ර ඇති කිරීම හරසිරා අපිචර්මය ඇති කිරීම. පත්‍ර ඇති කිරීම හරසිරා අපිචර්මය ඇති කිරීම. ලකුණු 5ක් දෙන්න දෙකටම මුල් ප්‍රශ්නෙටම ඒ ටිකට ලකුණු 5යි තුන්වෙනි කොටසට. පත්‍ර ඇති කිරීම හරසිරා අපිචර්මය. ඔයාලා අර ප්‍රාක් චර්මය කියලා හිතාගත්තොත් ඒක අපිචර්මය වෙනවා. හරි. right. ඊට පස්සේ එහා පැත්තට යනවා අපි. ද්විතීක වර්ධනයේ සිදු වුණ ගහක සනාල කැම්බියමට එළියෙන් තියෙන පටක ටික අහනවා. අර ද්විතීක වර්ධනයේ සිදු වෙච්ච ගහක අපි තුමු සනාල කැම්බියම මං අඳිනවා මෙහෙම. ඔය තියෙන සනාල කැම්බියම. සනාල කැම්බියමට ඇතුළතින් තියෙන ඇත්තටම ද්විතීක සෛලම තියෙන්නේ. සනාල කැම්බියමට ඇතුළතින්. ඒවනේ ද්විතීක සෛලම කියන පටකේ විතරයි තියෙන්නේ. හරිද? ද්විතීක සෛලම. දැන් අහන්නේ එළියේ. මෙහි ඉඳන් මෙහෙට තියෙන්නේ මොනවද කියලා. හරිද? එතකොට මේ ද්විතීක සෛලමට පිටින් තියෙනවා දැන් මේ පැත්තට ද්විතීක සෛලම. ඉස්සල්ලාම තියෙන්නේ ද්විතීක ෆ්ලෝයම. හරි එහෙනම් සනාල කැම්බියමට පිටින් ඉස්සල්ලාම තියෙන ද්විතීක ෆ්ලෝයම. ද්විතීක ෆ්ලෝයම. ඔන්න එහෙනම් පළවෙනි එක. හරි. ද්විතීක ෆ්ලෝයම කියන පටකේ තමයි තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා තනින් තන මෙහෙම ප්‍රාථමික ෆ්ලෝයම තියෙනවා. ගිලිලා. ද්විතීක ෆ්ලෝයමේ ගිලිලා තනින් තන ප්‍රාථමික ෆ්ලෝයම තියෙනවා. ඒකින්ද අපි ප්‍රාථමික ෆ්ලෝයමත් ලියන්න ඕනේ. දෙක ප්‍රාථමික ෆ්ලෝයම. ප්‍රාථමික ෆ්ලෝයම. ඉස්සල ද්විතීක ෆ්ලෝයම තියෙන ඊළඟ ප්‍රාථමික ෆ්ලෝයම. ඒ දෙකටම පිටින් තියෙනවා මුලින්ම ඉඳලා තිබ්බ බාහිකය. ඒකට කියන්නේ ප්‍රාථමික බාහිකය කියලා. ප්‍රාථමික බාහිකය. ප්‍රාථමික බාහිකය. ප්‍රාථමික බාහිකය කියලා මුලින්ම තිබ්බ බාහිකය. ඊට පස්සේ දැන් වල්ක කැම්බියමෙන් ඇතිවන බාහිකය හැදෙනවා. මේකට කියනවා ද්විතීක බාහිකය කියලා. ප්‍රාථමික බාහිකයට පස්සේ ද්විතීක බාහිකය. ද්විතීක මේවන ඉතින් කරලා තියෙන්න ඕනේ නැත්තම් බෑ. ද්විතීක බාහිකය. ඒතර මේ දෙකටම ඔයාලා පොදුවේ බාහිකය කියලා ලිව්වත් ඇති ඈ. බාහිකය. එහෙනම් පිළිවෙල තමයි 1
එක ඇවිල්ලා ද්විතීයික සෛලම. දෙක ප්‍රාථමික ෆ්ලෝයම. sorry ද්විතීයික සෛලම නෙවෙයි ද්විතීයික ෆ්ලෝයම. දෙක ප්‍රාථමික ෆ්ලෝයම. 3 4 ලියන්න පුළුවන් ප්‍රාථමික බාහිකයයි ද්විතීයික බාහිකයයි කියලා. එහෙම නැත්නම් දෙකටම පොදුවේ 3 කියලා දාලා බාහිකය. හරි. ඊට පස්සේ ඔන්න ඇති වෙනවා වල්ක කැම්බියම කියලා එකක්. වල්ක කැම්බියම. ඔය ද්විතීයික බාහිකයට පස්සේ තියෙන වල්ක කැම්බියම. වල්ක කැම්බියම. ඒක 4 හෝ 5. 4 හෝ 5. වල්ක කැම්බියමට එළියෙන් අජීවී සෛල ස්තරයක් හට ගන්නවා. වල්කය කියලා. මතකනේ? වල්ක කැම්බියම පිටතින් අජීවී සෛල ස්තරයක් හට ගන්නවා වල්කය කියලා. එහෙනම් 5 වල්කය. එහෙම නැත්නම් 6. 5 හෝ 6 වල්කය. වල්කය. ඔන්න පොයින්ට් 5යි තියෙන්න ඕනේ. ද්විතීයික සෛලම ද්විතීයික ෆ්ලෝයම ප්‍රාථමික ෆ්ලෝයම හරි මේ ද්විතීයික සෛලම කන්නම නැතෝ පටලන හරි ඊට පස්සේ ප්‍රාථමික බාහිකය ද්විතීයික බාහිකය ඒ දෙකටම පොදුවේ බාහිකය ඊළඟ වල්ක කැම්බියම ඊළඟ වල්කය ඕවගෙන් 4කට ලකුණු 8ක් දෙන්නේ 4ක් තිබ්බොත් 8ක් දෙන්නේ පිළිවෙලට තියෙන්න ඕනේ 4ක් තිබ්බොත් 8ක් දෙන්නේ ප්‍රාථමික හා ද්විතීයික වර්ධනයේ මූලික වෙනස්කම් හරි ප්‍රාථමික හා ද්විතීයික වර්ධනයේ මූලික වෙනස්කම් මෙහෙමයි ප්‍රාථමික වර්ධනයේදී උස වැඩි වෙනවා ද්විතීයික වර්ධනයේදී මහත එහෙම නැත්නම් පරිධිය වැඩි වෙනවා ඒක प्राथमिक वर्धनेदी उस වැඩි වෙනවා ද්විතීයික වර්ධනයේදී මහත එහෙම නැත්නම් පරිධිය වැඩි වෙනවා ඒකක ප්‍රාථමික වර්ධනයේදී උස වැඩි වේ ද්විතීයික වර්ධනයේදී මහත එහෙම නැත්නම් පරිධිය වැඩි වෙනවා හරි දෙවෙනි වෙනස ප්‍රාථමික වර්ධනයේදී උස වැඩි වේ ද්විතීයික වර්ධනයේදී මහත එහෙම නැත්නම් පරිධිය වැඩි වෙනවා දෙවෙනි එක ප්‍රාථමික වර්ධනයේදී සනාල කැම්බියම දායක වේ මේ දායක නොවේ ද්විතීයික වර්ධනයේදී සනාල කැම්බියම දායක වෙනවා එහෙම නැත්නම් ප්‍රාථමික වර්ධනයේදී සනාල කැම්බියම හා වල්ක කැම්බියම දායක වේ ද්විතීයික වර්ධනයේදී සනාල කැම්බිය ප්‍රාථමික වර්ධනයේදී සනාල කැම්බියම හා වල්ක කැම්බියම දායක නොවේ ද්විතීයික වර්ධනයේදී සනාල කැම්බියම හා වල්ක කැම්බියම දායක වේ ඒක හරි ඊළඟ එක මේවනු ප්‍රාථමික වර්ධනයේ සියලුම ශාකවල වෙනවා ද්විතීයික වර්ධනයේ සමහර ශාකවල විතරයි වෙන්නේ ප්‍රාථමික වර්ධනයේ සියලු ශාකවල වෙනවා ද්විතීයික වර්ධනයේ සමහර ශාකවල පමණක් සිදු වෙනවා ප්‍රාථමික වර්ධනයේ සියලු ශාකවල සිදු වේ ද්විතීයික වර්ධනයේ සමහර ශාකවල පමණක් වෙනවා ලකුණු 6ක් දෙන්න. ලකුණු 6යි
right ඊළඟට ප්‍රජනනය යන කුමක්ද කියලා අහනවා. මේ ප්‍රජනනය යන කුමක්ද කියන එකේ මේ අර්ථ දැක්වීම් දෙකක් තියෙනවා. හරිද? ප්‍රජනනය යන කුමක්ද කියන එකේ හරි ප්‍රජනනය යන කුමක්ද කියන එකට අර්ථ දැක්වීම් දෙකක් තියෙනවා. එකක් අපේ පළවෙනි පාඩමේ තියෙනවා ප්‍රජනනය කියන අර්ථ දැක්වීම වෙනම. ආයෙ තියෙනවා ප්‍රජනනයේ පාඩමේ වෙනම තියෙනවා. ඔය දෙකෙන් කෝක ලිව්වත් ලකුණු දෙනවා විභාගෙට. ඒතර පළවෙනි පාඩමේ තියෙන අර්ථ දැක්වීම තමයි ප්‍රජනනය කියන්නේ විශේෂයක අඛණ්ඩ පැවැත්ම තහවුරු කිරීම සඳහා නව ජනිතයන් බිහි කිරීම හැකියාව. විශේෂයක අඛණ්ඩ පැවැත්ම තහවුරු කිරීම සඳහා නව ජනිතයන් බිහි කිරීමේ හැකියාව. ඒක ලිව්වත් ලකුණු දෙනවා. අඛණ්ඩ පැවැත්ම තහවුරු කිරීමට නව ජනිතයන් බිහි කිරීමේ හැකියාව. හරි. ලකුණු 6ක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම ලිව්වත් දෙනවා. හරි. පවතින ජීවියෙක්ගෙන් නව ජනිතයන් පරපුරක් බිහි කරන ක්‍රියාවලිය. පවතින ජීවියෙකුගෙන් නව ජනිතයන් පරපුරක් බිහි කරන ජෛවීය ක්‍රියාවලිය. පවතින ජීවියෙකුගෙන් නව ජනිතයන් පරපුරක් බිහි කරන ජෛවීය ක්‍රියාවලිය කිව්වත් දෙනවා. පවතින ජනිතයෙකුගෙන් නව ජනිතයන් පරපුරක් බිහි කරන ජෛවීය ක්‍රියාවලිය. පවතින ජීවීන්ගෙන් නව ජනිතයන් පරපුරක් බිහි කරන ජෛවීය ක්‍රියාවලිය කිව්වත් දෙනවා. හරි. ඒතකොට කොහොම හරි කමන්නේ ඔය දෙකෙන් එකකට ලකුණු 6 දෙන්න. පුරුෂ ප්‍රජනන පද්ධතිය වෘෂණවල කෘත්‍යයන් දෙකක්. එකක් සුක්‍රාණු නිපදවීම. සුක්‍රය නෙමෙයි සුක්‍රාණු නිපදවීම. ඒවන ලකුණු 3යි. දෙවෙනි එක ටෙස්ටෙස්ටරෝන් සහ අනිකුත් ඇන්ඩ්‍රොජන් ශ්‍රාවය. එහෙම නැත්නම් ටෙස්ටෙස්ටරෝන් ශ්‍රාවය කිව්වද? ටෙස්ටොස්ටෙරෝන් ශ්‍රාවය. ඔය දෙකට 6යි. ටෙස්ටොස්ටෙරෝන් සහ අනිකුත් ඇන්ඩ්‍රොජන් ශ්‍රාවය. එහෙම නැත්නම් ටෙස්ටොස්ටෙරෝන් ශ්‍රාවය තිබ්බද? සුක්‍ර ආශ්‍රයිකාවල කෘත්‍ය සඳහන් කරන එක ෆ්‍රක්ටෝස්. එහෙම නැත්නම් ශක්ති ප්‍රභවය ශ්‍රාවය. සුක්‍රාණු වලට ෆ්‍රක්ටෝස් එහෙම නැත්නම් ශක්ති ප්‍රභවය ශ්‍රාවය. ෆ්‍රක්ටෝස් එහෙම නැත්නම් ශක්ති ප්‍රභවය. ලකුණු 3යි. ඊළඟ කැටිකාරක එහෙම නැත්නම් ප්‍රතිකැටිකාරක එන්සයිම ශ්‍රාවය. කැටිකාරක කිව්වත් දෙනවා ප්‍රතිකැටිකාරක කිව්වත් දෙනවා. එන්සයිම ශ්‍රාවය එහෙම නැත්නම් ශ්ලේෂ්මල ශ්‍රාවය. එහෙම ලිව්වත් දෙනවා. කැටිකාරක එහෙම නැත්නම් ප්‍රතිකැටිකාරක ශ්‍රාවය. එහෙම නැත්නම් ශ්ලේෂ්මල ශ්‍රාවය. මොනවා හරි දෙකකට ලකුණු 6ක් දෙන්න. කැටිකාරක හා ප්‍රතිකැටිකාරක. එහෙම නැත්නම් ශ්ලේෂ්මල ශ්‍රාවය. හරි. වෘෂණවල කෘත්‍ය හරි ආශ්‍රයිකාවල කෘත්‍ය හරි. සුක්‍රය කියන්නේ වෘෂණ වලින් හැදෙන සුක්‍රාණුයි අතිරේක ලිංගික ග්‍රන්ථි තුනෙන් මොනවද? සුක්‍ර ආශ්‍රයිකයි පුරස්ත ග්‍රන්ථි හා කූපර් ග්‍රන්ථි වල ශ්‍රාවයන්ගේ එකතුවට. එයානේ ඒ ශ්‍රාවයන්ගේ එකතුවට කියන සුක්‍රය කියලා. ඒතකොට මෙහෙම තියෙන්නේ සුක්‍රාණු කියවන ලකුණු දෙකයි. සුක්‍රාණු කියලා කියවන ලකුණු දෙකයි. සුක්‍රාණු සහ ඊළඟට දැන් අනිකුත් අතිරේක ග්‍රන්ථි කියලා ලියන්න බෑ. හරිද? ඒවා අර සම්පත් පොතේ තියෙන. අනිකුත් කියන්නේ පාඩම කියවන් ඉදී ළමයට තේරෙන අනිකුත් කියලා. දැන් මෙතන උත්තර ලියන වෙලාව දැන් අනිකුත් කියලා ලියන්න බෑ. ඒකට සුක්‍රාණු සහ ඊළඟ සුක්‍ර ආශ්‍රයිකා පුරස්ත ග්‍රන්ථ හා කූපර් ග්‍රන්ථි. ඔය තුන ලියවන ආයි ලකුණු දෙකයි. සුක්‍ර ආශ්‍රයිකා පුරස්ත ග්‍රන්ථි කූපර් ග්‍රන්ථි. පළවෙනි එක සුක්‍රාණු, දෙක ආශ්‍රයිකා පුරස්ත ග්‍රන්ථි කූපර් ග්‍රන්ථි. තුන්වෙනි පොයින්ට් එක ශ්‍රාවයන්ගේ එකතුව. ඒ ග්‍රන්ථි වල ශ්‍රාවයන්ගේ එකතුව. පොයින්ට් තුනට ලකුණු 6යි. හරි. ඊට පස්සේ වරකට පිටවන සුක්‍ර ප්‍රමාණය ආසන්න වශයෙන්. හරි. වරකට එක විසර්ජනය පිට කරන සුක්‍රාණු ප්‍රමාණය.
එතකොට මෙහෙමයි මිලිලීටර එක මිලියන 40 ඉඳන් 100යි කියලා කියන්නේ. හරිද? එතකොට මිලිලීටර එක මිලියන 40 ඉඳන් 100යි. 1 මිලිලීටර එකද. එතකොට වරකට මිලිලීටර 2 ඉඳන් 5ක් විසර්ජනය කරනවා. හරි 2 ඉඳන් 5ක් විසර්ජනය කරනවා මිලිලීටර වරකට. හරි එතකොට මේක සාමාන්‍යයෙන් වරකට පිට කරන සියලු ඒ කියන්නේ සුක්‍රාණු වල එකතු අහන්නේ සාමාන්‍යයෙන් අහන්නේ මිලිලීටර එකකදී සුක්‍රාණු ප්‍රමාණය. ඔක මිලිලීටර එක කියලා දාගන්න. එක විසර්ජනයකදී මිලිලීටර එක පිටවන සුක්‍රාණු ප්‍රමාණය. මිලියන 40 ඉඳන් 100යි. නැත්නම් මේ ගාන හදලා ලිව්වත් කමක් නැහැ ඉතින් මේක 40 50 60 70 80 ඒතකොට ලොකු රේන්ජ් එකක් නේ. ඒ ඉඳ වෙනස් වෙනවා. ඒ ඉඳ අහන්නේ 40 ඉඳන් 100 කියන එක විතරයි. මිලිලීටර එක පිටවන ප්‍රමාණය 40 ඉඳන් 100යි. ලකුණු හතරක් දෙන්න. සුක්‍රතරලේ කෘත්‍යයන් දෙකක්. එකක් තමයි සුක්‍රාණු වලට පෝෂණය සැපයීම. පෝෂණය. ඊට සුක්‍රාණු වල මේ චලනයේ ද්‍රවමය මාධ්‍ය සැපයීම. සුක්‍රාණු වලට පෝෂණය සැපයනවා. ඊළඟ චලනයේ ද්‍රවමය මාධ්‍ය සැපයනවා. චලනයේ ද්‍රවමය මාධ්‍ය සැපයීම. තුන්වෙනි එක ස්ත්‍රිපජනක පද්ධතිය ආම්ලික බව උදාසීන කිරීම. පෝෂණය සැපයීම, චලනයේ ද්‍රවමය මාධ්‍ය සැපයීම, තුන්වෙනි එක ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ආම්ලික බව උදාසීන කිරීම. ලකුණු 6යි. කෘත්‍යයන් දෙකකට 6යි. කෘත්‍යයන් දෙකකට 6යි. ඊට පස්සේ මානව ආර්තව චක්‍රය බෙදිය හැකි ප්‍රධාන අවධි. ආර්තව චක්‍රය බෙදිය හැකි ප්‍රධාන අවධි. ඒතකොට ඒවා අපි මතකනේ අර ආර්තව චක්‍රය අර මේ ආර්තව චක්‍රය හා ඩිම්බකෝෂ චක්‍රය කියලා බෙදුවා. ඒතර අපි ඇඳ මෙහෙම රූපයක් මතකද ආර්තව චක්‍රය කියන එක. හරි ඒකෙදි පළවෙනි දවස් 4ේදී ආර්තව අවධි කියන ඔසප් අවධිය. ඔසප් අවධිය මුල් දින 4. ඒකෙදි එන්ඩ්‍රොමෙට්‍රියම ගණකම අඩු වෙනවා. ඊට පස්සේ ක්‍රමයෙන් 14 වන දිනේ වෙනකන් එන්ඩ්‍රොමෙට්‍රියම ආපහු වර්ධනය වෙනවා. මේකට කියනවා ප්‍රගුණන අවධිය. ඊට පස්සේ 14 ඉඳන් 28 වෙනකම්ම මේක ඇතුලේ හොඳට රුධිර වාහිනී හැදිලා ශ්ලේෂ්ම වල එහෙම ශ්‍රාවය වෙනවා. ග්‍රන්ථි හැදිලා ශ්ලේෂ්ම වල ශ්‍රාවය වෙනවා. එහෙනම් මේකට කියනවා ශ්‍රාවී අවධිය කියලා. එහෙනම් ඔසප් අවධිය දින 4යි, ප්‍රගුණන අවධිය දින 10යි, ශ්‍රාවී අවධිය 14යි. හරි ඔසප් අවධිය 4යි, ප්‍රගුණන අවධිය 14 වෙනකන් තියෙන දින 10යි. ශ්‍රාවී අවධිය 14යි. එහෙනම් මෙන්න මේ විදිහට එන්න ඕනේ. හරි අවධිය. එතකොට අවධිය ඔසප් අවධිය. දින 4යි. හරි ලකුණු 4ක් දෙන්න. 4යි. ඊට පස්සේ ප්‍රගුණන අවධිය දින 10යි. දෙපැත්තට ලකුණු 4යි. ශ්‍රාවී අවධිය දින 14යි. ඔක්කොම ලකුණු 12ක් හම් වෙනවා. ඔසප් අවධිය දින 4යි, ප්‍රගුණන 10යි, ශ්‍රාවී 14යි. ඩිම්බ මෝචනයේ උත්තේජනය කරන හෝමෝනය LH හෝමෝනය ලකුණු 3ක් දෙන්න. LH වෙන එකකටවත් ලකුණු දෙන්නේ නැහැ. පීත දේහය යනු කුමක්ද? පීත දේහය යනු කුමක්ද? එතකොට මේ පීත දේහය කියන්නේ වලට මතකයි පීත දේහය කියන්නේ මෙහෙම ඩිම්බකෝෂය ඇතුලේ දැන් ග්‍රාෆී සිවුනිකාව පුපුරලා මෙහෙම ඩිම්බය මෝචනය වෙනවා එළියට යනවා. එළියට ගියාම ඉතිරි සිවුනික සෛල වලින් හදනවා කහ පාට මධ්‍ය කුහර සහිත ව්‍යුහයක් මේ මෙතන. කහ පාට මධ්‍ය කුහර සහිත ව්‍යුහයක් හදනවා. කහ පාටයි මධ්‍ය කුහර සහිත ව්‍යුහය. මෙන්න කහ පාට මධ්‍ය කුහර සහිත ව්‍යුහයට කියනවා පීත දේහය කියලා. කහ පාට මධ්‍ය කුහර සහිත ව්‍යුහය. පීත දේහය. ඒතර පීත දේහය යන කුමක්ද කියලා අහලා තියෙනවා. ඩිම්බ මෝචනයෙන් පසු ග්‍රාෆීය සිවුනිකාවේ
ඉතිරි සිවුනික සෛල වලින් සෑදෙන ඩිම්බ මෝචනයෙන් පසු රාබී සිවුනිකාවේ ඉතිරි සිවුනික සෛල වලින් සෑදෙන රාබී සිවුනිකාවේ ඉතිරි සිවුනික සෛල වලින් සෑදෙන ශ්‍රාවී සෛල සහිත ග්‍රන්ථිමය ව්‍යුහය ශ්‍රාවී සෛල සහිත ග්‍රන්ථිමය ව්‍යුහය ලකුණු 6ක් දෙන්න ශ්‍රාවී සෛල සහිත ග්‍රන්ථිමය ව්‍යුහය ශ්‍රාවී සෛල සහිත ග්‍රන්ථිමය ව්‍යුහය ශ්‍රාවී සෛල සහිත ග්‍රන්ථිමය ව්‍යුහය පීතදේහි කෘත්‍යයන් ලියන්න කියලා තියෙනවා ශ්‍රාවී සෛල සහිත ග්‍රන්ථිමය ව්‍යුහය පීතදේහි කෘත්‍ය බලමු ඊළඟ එකේ පීතදේහි කෘත්‍යයන් තමයි එකක් ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් ශ්‍රාවය ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් ශ්‍රාවය ඊළඟ ආර්තව චක්‍රය පවත්වාගෙන යන නැත්නම් නිම්මකෝෂ චක්‍රය පවත්වාගෙන යන ආර්තව චක්‍රය කිව්වත් හරි නිම්මකෝෂ චක්‍රය කිව්වත් හරි එක ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් ශ්‍රාවය දෙක නිම්මකෝෂ චක්‍රයම නැත්නම් ආර්තව චක්‍රය පවත්වාගෙන යන තුන්වෙනි එක ගර්භාෂයේ පටක වර්ධනයේ උත්තේජනය ප්‍රොජෙස්ටරෝන් හදන හින්දා ගර්භාෂයේ පටක වර්ධනයේ උත්තේජනය කරනවා ලකුණු 6ක් දෙන්නේ ගර්භාෂයේ පටක වර්ධනයේ උත්තේජනය ලකුණු 6යි ගර්භාෂයේ පටක වර්ධනයේ උත්තේජනය ආර්තව චක්‍රය තුල පීතදේහය පවත්වාගෙන යන්නේ කුමන හෝමෝනයෙන්ද LH වලින් ලකුණු 6යි පීතදේහය පවත්වාගෙන යන්නේ LH ලකුණු 6යි ඊළඟට ඒ ටික හරිය ඊට පස්සේ තියෙනවා එහෙම බලමු ආමාශයේ පිහිටීම මිනිසාගේ ආමාශයේ පිහිටීම. ඒතර ආමාශයේ පිහිටීම එන්නේ මෙහෙම උදර කුහරේ ඉහළ වම් පැත්තේ තමයි තියෙන්නේ අපේ මහා ප්‍රාචීරයට වහාම පහළින්. ඔය ටික එන්න ඕනේ. ඒතර මෙහෙම තියෙන්න ඕනේ ආමාශයේ පිහිටීම උදර කුහරේ ඉහළ වම් ප්‍රදේශයේ උදර කුහරේ කියවන ලකුණු 3යි ඉහළ වම් ප්‍රදේශයේ කියවනම් 3යි ඉහළ වම් එහෙම නැත්නම් වම් කියන එක හරි තිබ්බනම් 3යි උදර ප්‍රදේශයේ කියවනම් 3යි හරි ආමාශයේ පිහිටීම උදර කුහරේ කියවනම් 3යි වම් ප්‍රදේශයේ කියවනම් 3යි මහා ප්‍රාචීරයට වහාම පහළින් කියවනම් 3යි උදර කුහරේ ඉහළ වම් ප්‍රදේශයේ මහා ප්‍රාචීරයට වහාම පහළින් ලකුණු 6ක් හම්බ වෙනවා හරි ලකුණු 6යි ඊළඟ ආමාශයේ බාහිර පෙනුමේ දැකිය හැකි ව්‍යුහමය ලක්ෂණ 3ක් එකක් J හැඩති J හැඩති ලකුණු 2යි ඊළඟ මේ තියෙන්නේ මේ පැත්තට කියන්නේ මධ්‍ය ප්‍රදේශයේ අවතලයි ඊළඟ පාර්ශ්වික ප්‍රදේශයේ උත්තලයි ඔන්න ලක්ෂණ 3 J හැඩති දෙවෙනි එක මධ්‍ය පැත්ත අවතලයි තුන්වෙනි එක පාර්ශ්වික පැත්ත උත්තලයි J හැඩති මධ්‍ය අවතලයි පාර්ශ්වික උත්තලයි ලකුණු 6යි ඔය තුනට ආමාශයේ බාහිර පෙනුමේ දැකිය හැකි ව්‍යුහමය ලක්ෂණ ටික ලියවන්නේ ලකුණු 6යි මේකට ලකුණු 9යි
ආමාශයේ සිදුවන හෝමෝනම යාමන දෙකක්. එකක් තමයි ගැස්ට්‍රීන් හෝමෝනය මගින් ආමාශයික යුසස්‍රාවයේ උත්තේජනය. එකක් ගැස්ට්‍රීන් වලින් ආමාශයික යුසස්‍රාවයේ උත්තේජනය. හරි ගැස්ට්‍රීන් වලින් ආමාශයික යුසස්‍රාවයේ උත්තේජනය. ගැස්ට්‍රීන් වලින් ආමාශයික යුසස්‍රාවයේ උත්තේජනය. ආමාශයික යුසස්‍රාවයේ උත්තේජනය. දෙවෙනි එක තමයි සික්‍රටීන් කියලා එකක් එවනවා ග්‍රහණිය. ඒකේ යුසස්‍රාවය නිෂේධනය කරනවා සික්‍රටීන්. සික්‍රටීන් වලින් ආමාශයික යුසස්‍රාවය නිෂේධනය. ඒ දෙක සික්‍රටීන් වලින් යුසස්‍රාවය නිෂේධනය. ඒ දෙකට ලකුණු 6යි. ඊළඟ අක්මාවෙන් පිත නිෂ්පාදනය කෙරෙහි බලපාන හෝමෝන සික්‍රටීන් සික්‍රටීන් නිසා තමයි අක්මාවෙන් පිත හැදෙන්නේ. සික්‍රටීන් කොලිසිස්ටෝකයිනින් නෙමෙයි සික්‍රටීන්. කොලිසිස්ටෝකයිනින් උත් ඕන වෙනවා වැඩිපුරම සික්‍රටීන් කියන එක තමයි විභාගයේ ලකුණු දෙන්නේ. ලකුණු 6යි. ඊට හෝමෝනේ නිෂ්පාදනය කරන අවයවය ග්‍රහණිය කිව්වනම් ලකුණු 6යි. ග්‍රහණිය කිව්වනම් ලකුණු 6යි. ග්‍රහණිය කිව්වනම් 6යි. right. හතරවෙනි ප්‍රශ්නය බලමු. A සිට G දක්වා ලකුණු කර ඇති කොටස් නම් කරන්න. හරි. ලකුණු 14ක් හම්බ වෙනවා දෙක ගානේ. A කියන්නේ ස්වච්ඡය. ඇසේනේ ස්වච්ඡය. ස්වච්ඡය. A. B කාචය. කාචය. C තාරා මණ්ඩලය. තාරා මණ්ඩලය. D ප්‍රතියෝජක දේහය කිව්වත් දෙනවා ප්‍රතියෝජක පේශි කිව්වත් දෙනවා. D ප්‍රතියෝජක දේහය එහෙම නැත්නම් පේශි. ඊට පස්සේ EFG කියන්නේ ඇසේ බිත්තියේ ස්තර තුන. E ශ්වේත ඝන ස්තරය, F කියන්නේ රුධිරග්‍රාහිය, G කියන්නේ දෘෂ්ටි විතානය. ශ්වේත ඝන ස්තරය, රුධිරග්‍රාහිය, දෘෂ්ටි විතානය. දෘෂ්ටි විතානය. ලකුණු 14ක් දෙන්න. AB EF වල කෘත්‍ය. A ස්වච්ඡේනේ ආලෝකයේ වර්තනය. A ආලෝකයේ වර්තනය. අසට ආලෝකය ඇතුල් වෙන්නේ සත්‍ය හරහා. ඒතකොට ඉස්සල්ලාම වර්තනය වෙන්නේ එතනින්. B ආලෝකයේ දෘෂ්ටි විතානයට නාභිගත කිරීම. ආලෝකය දෘෂ්ටි විතානය මත නාභිගත කිරීම. ආලෝකයේ දෘෂ්ටි විතානය මත නාභිගත කිරීම. දෘෂ්ටි විතානය මත නාභිගත කිරීම. E ආරක්ෂාව. එහෙම නැත්නම් හැඩය පවත්වා ගැනීම. E කියන්නේ ශ්වේත ඝන ස්තරයනේ. ආරක්ෂාවයි හැඩය පවත්වා ගැනීමයි. ආරක්ෂාව සහ හැඩය පවත්වා ගැනීම. F කියන්නේ දෘෂ්ටි විතානයේ පෝෂණය. රුධිරග්‍රාහීන් දෘෂ්ටි විතානයේ පෝෂණය. ආලෝකයේ අවශෝෂණයක් පුළුවන්. දෘෂ්ටි විතානයේ පෝෂණයයි ආලෝකයේ අවශෝෂණයයි. හරි මේක දෘෂ්ටි විතානයේ පෝෂණය. ලකුණු 8ක් දෙන්න. දෘෂ්ටි විතානයේ පෝෂණය.
ලකුණු 8යි. ඊට පස්සේ A හා B අතර දැකිය හැකි ද්‍රව්‍ය මේ මෙතන මම පාට කරලා පෙන්නන්නම්. අපි රතු පාටින් පාට කරමු A හා B අතර තියෙන ද්‍රව්‍ය මේ මෙතන. මේ තියෙන අම්ල රසය කියලා කියන්නේ. අම්ල රසය ලකුණු 6ක් දෙන්න. අම්ල රසය හතරක් දෙන්න ලකුණු. අම්ල රසය කියවන ලකුණු 4යි. ලකුණු 4යි. ඊළඟට ජීවවල දැකිය හැකි ප්‍රවාහ සංවේදී සෛල වර්ග දෙක නම් කරලා ආසන්න සංඛ්‍යාව හා වර්ණක සහ කාර්යය. හරිද? ඒකේ එක කොටුවකට එක ගානේ හම්බ වෙනවා. හරි. සෛලය පළවෙනි එකේ යෂ්ටි. මෙතන යෂ්ටි ලකුණයි. යෂ්ටි කියන ලකුණයි. සංඛ්‍යාව සාමාන්‍යයෙන් මිලියන 120ක් විතර තියෙනවා. මිලියන. වර්ණකය රොඩොප්සින්. කාර්ය කළු සුදු දෘෂ්ටිය. එහෙම නැත්නම් අඳුරේදී දෘෂ්ටි ඇති කිරීම. නැත්නම් කළු සුදු දෘෂ්ටිය. ලකුණු 4යි. යෂ්ටි මිලියන 120යි. වර්ණකය රොඩොප්සින්. කාර්ය කළු සුදු දෘෂ්ටි. එහෙම නැත්නම් අඳුරේදී දෘෂ්ටිය. ඊළඟ සෛලයේ කේතු ලකුණයි මිලියන 6යි. වර්ණකයේ ෆොටොප්සින් කියන වර්ණකයේ තියෙන්නේ. කාර්ය වර්ණ දෘෂ්ටිය ඇති කිරීම. ලකුණු 8යි. වර්ණ දෘෂ්ටි ඇති කිරීම. එක කොටුවට එක ලකුණ ගන්න ලකුණු 8යි. හරි. මිනිසාගේ ABO රුධිර ගණය තීරණය කරන්නේ කුමන ප්‍රවේණික ක්‍රියාවලියක් මගින්ද? බහු ඇලිලතාවය. ලකුණු 6ක් දෙන්න. හරි. දැන් ඔන්න පෙළපත් සටහනක් තියෙනවා. බහු ඇලිලතාවයේ ලකුණු 6යි. දැන් බලමු පෙළපත් සටහනක් තියෙනවා. දැන් අපි මේක පුරව ගන්න බලමු ඉස්සල්ලාම. රුධිර ගණන දක්වා ඇත. එක් පුද්ගලයාගේ අංක යොදා තියෙනවා. මෙයා O කියන්නේ සිම්පල් I දෙකක්නේ. සිම්පල් I. ඒවා ලියා ගන්න උතනම. O කියන්නේ සිම්පල් I දෙකක්. සිම්පල් I. AB කියන්නේ IA. I capital A. I capital B. හරි. එහෙනම් දැන් මේ දෙන්නගේ දරුවෙක් තමයි මේ ඉන්නේ. මේ දෙන්න O සහ AB දෙන්නගේ දරුවෝ. එතකොට මෙයා A නම්. හරිද? මේ තුන කියන පුද්ගලයා එක්ක A වෙන්නත් පුළුවන් B වෙන්නත් පුළුවන්. මොකද තාත්තගෙන් අපි තුමු සිම්පල් I එක ඇවිල්ලා අම්මගෙන් කැපිටල් A එන්න පුළුවන්. I A ආවොත් එයාගේ රුධිර ගණය A. එහෙම නැත්නම් තාත්තගෙන් සිම්පල් I එක ඇවිල්ලා අම්මගෙන් I B එක ආවොත් රුධිර ගණය B. එහෙනම් IB සිම්පල් I වෙන්නත් පුළුවන්. හරි. අපි බලමු දැන් මෙයාගේ රුධිර ගණය මේ දෙකෙන් මොකක්ද කියලා. හරි. ඒක අපි තියමු. හරි. ඊට පස්සේ ඔන්න මෙයා බැන්දාම රුධිර ගණ වර්ග 4ම ඇවිල්ලා. හරිද? එතකොට මෙයා අනිවාර්යෙන් 4ම එන්න නම් මෙයා AB මේ IB රුධිර ගණය වෙන්න ඕනේ. මෙන්න මෙහෙම.
IB මම මේ හිතලා දාන්නේ simple I වෙන්න ඕනේ මෙයා. එතකොට මෙයා IA simple I. මෙයා IA simple I වෙනවා. මෙයා IB simple I. එහෙනම් මෙතන දෙනවා simple I දෙකක්. අම්මගේ තාත්තගෙනුයි මේ I දෙක ඇවිල්ලා. මෙයාට මෙයාගෙන් IB එකයි මෙයාගේ simple I එකයි මේ. IB simple I ඇවිල්ලා. මෙයා AB වෙලා තියෙන මෙයාගේ B එකයි මෙයාගේ A එකයි ඇවිල්ලා මේ. IA IB මෙයා A වෙලා තියෙන්නේ මෙයාගේ IA එකයි මෙයාගේ simple I එකයි ඇවිල්ලා මේ. IA simple I. එහෙනම් මෙන්න මේ පුද්ගලයාට ප්‍රවේණි දරස දෙකක් තියෙන්න පුළුවන්. මෙන්න මෙයාට තුන්වෙනියට. පහත් දැක්කේ අංග සඳහන් පුද්ගලයන්ගේ රුධිර ගණයේ ප්‍රවේණි දරසය කුමක්ද? තුන්වෙනි පුද්ගලයාගේ රුධිර ගණය කුමක්ද? තුන්වෙනි පුද්ගලයාගේ රුධිර ගණය A වෙන්නත් පුළුවන් B වෙන්නත් පුළුවන්. එතකොට A හෝ B A හෝ B. තුන්වෙනි පුද්ගලයා A වෙන්නත් පුළුවන් B වෙන්නත් පුළුවන් ඒක තේරුණාද? ඊළඟ හතරවන ස්ත්‍රිය විවාහ වුණ පුද්ගලයාගේ රුධිර ගණය හා ප්‍රවේණි දරසය කුමක්ද? හතරවෙනි ස්ත්‍රිය කියන්නේ මෙයා නෙමෙයි. මෙයා විවාහ වෙච්ච පුරුෂයාගේ රුධිර ගණය නම් B. ප්‍රවේණි දරසය IB simple I. IB simple I. එහෙනම් තුන්වෙනියගේ ප්‍රවේණි දරසේ හෙව්වට ලකුණු 10ක් දෙන්න. තුන්වෙනි පුද්ගලයාගේ රුධිර ගණය ලිව්වට ලකුණු 10යි. තුන්වෙනි පුද්ගලයාගේ රුධිර ගණය A හෝ B ඊට පස්සේ දෙකටත් ලකුණු 10ක් දෙන්න. ඊට පස්සේ එකට ලකුණු 10යි. දැන් මම මේක මකනවා මේක ඉතා ලේසි ගානක්. හරි මේක ඉතාම ලේසි ගානක් රයිට් ඔන්න දැන් ඒව හරි. ඊට පස්සේ නිර්විසන්දිය කියන්නේ මොකක්ද කියලා අහනවා. ඔව් මේ හෙටත් මේක කරනවා ළමයි කහලා දෙනවා හෙට කරනවද කියලා. හෙටත් මේක කරනවා මේ රචනා වලට වෙලාව මදි මම රචනා දැන් ප්‍රවේණි එක කරනවා දැන් කොහොමද? ප්‍රවේණි රචනා පස්සේ දැන් කරනවා. ඒකල්ලා ඉතුරු රචනා ටික මම මේ අර ඔයාලගේ ලින්ක් එකට හරි දාන්නම් ප්‍රවේණි එක කරන්න ඕනේ මෙතන ඉතුරු ටික සාකච්ඡා කරලා ලින්ක් එකට දාන්නම් බලන්න. හරි ඔයාලා විවගතයකට ඉඳලා ප්‍රවේණි එකට ඉඳලා ගියා නම් ඇති. ප්‍රවේණි රචනා පස්සේද ප්‍රවේණියටයි විවගතයකටයි හරි මේක දාන්න ඕනේ. ඒතකොට දැන් වෙන පන්ති ඇති සමහර ළමයි ඒ හින්දා මේක ඉවර වෙලා ගියාට කමක් නැහැ ප්‍රවේණියටත් ඉඳලා යන්න. එතකොට හරිය. ප්‍රවේණියටත් ඉඳලා ගියා නම් ප්‍රවේණි රචනා ප්‍රශ්නේ අමාරුයි. හරිද? ඒක ගොඩක් අය කරපු නැති එකන්නේ. හරි. එතකොට නිර්විසන්දිය කියන්නේ වර්ණ දේහ විකෘතිය. හරිද? වර්ණ දේහ විකෘතිය ওই නිර්විසන්දිය නිසා තමයි අර බහුගුණක නෙමෙයි. අර මේ සහ ලක්ෂණ ඇති වෙන්නේ ක්ලයින් ෆෙල්ටර් ටර්නර් කියලා. ඒතකොට නිර්විසන්දිය කියන්නේ වර්ණ දේහ අසමානව වියුක්ත වීම නිසා ඇතිවන වර්ණ දේහ විකෘතියක්. කියන්නේ නිර්විසන්දි කියන්නේ ඌර්ණයේදී වර්ණ දේහ හරියාකාරව නොබෙදීම නිසා. එහෙම නැත්නම් ඌර්ණයේදී වර්ණ දේහ හරියාකාරව වියුක්ත නොවීම නිසා ඇතිවන වර්ණ දේහ විකෘතියක්. ඌර්ණයේදී වර්ණ දේහ හරියාකාරව වියුක්ත නොවීම නිසා ඌර්ණයේදී වර්ණ දේහ නිසි ආකාරයට වියුක්ත නොවීම නිසා ඇතිවන වර්ණ දේහ විකෘති ආකාරය. ඇතිවන වර්ණ දේහ විකෘති ආකාරයකි
ඌර්ණයේදී වර්ණ දේහ හරියාකාරව වියුක්ත නොවීම නිසා ඇතිවන වර්ණ දේහ විකෘති ආකාරයකට කියනවා නිර්විසන්ධිය කියලා. නිර්විසන්ධිය. නිර්විසන්ධිය. හරි. ඊළඟට මේ බලමු ඊළඟට නිර්විසන්ධිය. ලකුණු පහක් දෙන්න. ලකුණු පහයි. හරි. ඊළඟට තියෙන්නේ මේ ඇස්පර්ජිලස් කියන දිලීරේ ජීවන චක්‍රය තියෙන්නේ මේ. හරිද? ඇස්පර්ජිලස් දිලීරේ ජීවන චක්‍රය අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ මේ රූපේ. මේක මේ බලන්නකො මේ ඇස්පර්ජිලස් දිලීරේ ජීවන චක්‍රයේ මේ තියෙන්නේ අස්ක ඵලය. මේ තියෙන්නේ අස්ක ඵලය. අස්ක ඵලය. ඒ අස්ක ඵලය ඇතුලේ තියෙන මේ අස්කස තමයි මේ කළු පාට පොඩි රවුම්. අස්කස. අස්කස ඒ අස්කස ඇතුලේ මේ තිත් තියෙන්නේ කළු තිත් තියෙන්නේ. ඒව ඇතුලේ තියෙන කළු තිත් තමයි අස්ක බීජාණු අස්ක බීජාණු. ඒව නම් කරන්න නැහැ. අස්ක බීජාණු නම් කරන්න නැහැ. හැබැයි B කියන්නේ ලිංගික ප්‍රජනනය. ලිංගික ප්‍රජනනයේදී ඒව ඇති වෙන්නේ. මේ බලන්න මේ තියෙන්නේ බැසිටි බීජාණු බැසිටි නෙමෙයි sorry. මේ පොනිඩි බීජාණු ඇති කරලා තියෙන ව්‍යුහයක්. පොනිඩි බීජාණු තමයි මේ තියෙන්නේ. පොනිඩි බීජාණු. එහෙනම් මේ කොනිඩි බීජාණු ඇති වෙන්නේ අලිංගික ප්‍රජනනය. ඒ කියන්නේ අලිංගික ප්‍රජනනය. ඊ තමයි වර්ධක දිලීර ජාලය. වර්ධක දිලීර ජාලයේ ඊ. එතකොට මේ වර්ධක දිලීර ජාලයෙන් අලිංගික ප්‍රජනනය කරනවා මේ තියෙන බීජාණු. ඒ බීජාණු පැලවෙනවා. බීජාණු පැලවෙනවා මේ. ඒ බීජාණු පැලවෙලා ආය වර්ධක ජාලය හැදෙනවා. ඔන්න අලිංගික ප්‍රජනනය. ඊට ලිංගික ප්‍රජනනයේදී අර ජන්මානුදානි හා වෙලා අන්තිමට අස්ක ඵලයක් හදනවා. ඒකේ අස්ක බීජාණු හැදිලා ඒවා පැලවෙලා ආපහු වර්ධක ජාලය හැදෙනවා. එහෙනම් දැන් අපි නම් කරන් තියෙන්නේ A B C D E කියන ඒවා. A අලිංගික ප්‍රජනනය, B ලිංගික ප්‍රජනනය. ලකුණු දෙක ගන්න දෙන්න. A අලිංගික ප්‍රජනනය, B ලිංගික ප්‍රජනනය. ඊට පස්සේ C කියන්නේ කොනිඩි දරය. එහෙම නැත්නම් කොනිඩි බීජාණු සහිත කොනිඩි දරය. C කියන්නේ කොනිඩි බීජාණු සහිත කොනිඩි දරය. කොනිඩි බීජාණු විතරක් තිබ්බොත් ලකුණු දෙන්නේ නැහැ. මොකද බීජාණුවකට ගහලා නැහැ උතන. කොනිඩි බීජාණු සහිත කොනිඩි දරය C කියන්නේ. D කියන්නේ අස්ක ඵලය. C කොනිඩි බීජාණු සහිත කොනිඩි දරය, D අස්ක ඵලය. E කියන්නේ වර්ධක දිලීර ජාලය. වර්ධක දිලීර ජාලය. ලකුණු 10යි නම් කරාට. නම් කරාට 10යි. ඒකේ අහලා තියෙනවා ඉස්සල්ලාම අහලා තියෙන ප්‍රශ්නේ මේ ජීවන චක්‍රය දිලීරය. ඇස්පර්ජිලස්. ඇස්පර්ජිලස්. එහෙම නැත්නම් පෙනිසිලියම්. ඔය දෙකම පුළුවන් ඈ. ඇස්පර්ජිලස්. ඇස්පර්ජිලස් ඉංග්‍රීසියෙන් ලියන්න ඕනේ. ඇස්පර්ජිලස් කියලා යටින් ඉරි ගහලා තියෙන්න ඕනේ. ඇස්පර්ජිලස් එහෙම නැත්නම් පෙනිසිලියම් වලට ලකුණු දෙනවා. US ඇස්පර්ජිලස් එහෙම නැත්නම් පෙනිසිලියම්. හරි මේක ඇස්පර්ජිලස් ඈ. ලකුණු 5ක් දෙන්න. 5 නේ 6ක්. B අවධියේදී සිදුවන සෛල විභාජන ක්‍රමය ඌනනය ලිංගික ප්‍රජනනයේ. ඒතර ඌනනය කොටස් ටික නම් කරා අපි. තුන්වෙනි කොටස අහනවා B අවධියේදී සිදුවේ සෛල විභාජන ක්‍රමය ඌනනය. B අවධියේ සිදුවෙන සෛල විභාජන ක්‍රමය ඌනනය. අරක ඇස්පර්ජිලස් කියලා ලියලා යටින් ඉරි ගහලා තිබ්බේ නැත්නම් ලකුණු බිඳුවයි. හරි ප්‍රශ්නේ ලේසි වෙන්න මාකින් එක අමාරු වෙනවා. B අවධියේ සිදුවන සෛල විභාජන ක්‍රමය ඌනනය. පරිසරයේ අහිතකර කාලවල වැඩියෙන්ම සිදුවෙන්නේ කුමන ප්‍රජනනයේද? අහිතකර නම් තමයි ලිංගික ප්‍රජනනය වෙන්නේ. හරිද? B. පරිසරයේ අහිතකර නම් B එහෙම නැත්නම් ලිංගික ප්‍රජනනය. ලිංගික ප්‍රජනනය එහෙම නැත්නම් B. ලකුණු 6යි. A හා B අවධිය වල සාධන බීජාණු අතර වෙනස්කම් දෙකක්. හරිද? එතකොට A අවධියේ ඇතිවන බීජාණු බහිර්ජන්‍යයි. B අවධියේ ඇතිවන බීජාණු අන්තර්ජන්‍යයි. A බහිර්ජන්‍යයි B අන්තර්ජන්‍යයි.
B අන්තර්ජන්‍ය. ඒ පළවෙනි වෙනස. දෙවෙනි එක A ඇති වෙන්නේ අනූනණයෙන්. එහෙම නැත්නම් A ප්‍රවේණික සර්ව සමයි. ප්‍රවේණික සර්ව සමයි A වල ඇතිවන බීජාණු. B වල ඇතිවන බීජාණු ප්‍රවේණිකව සමාන නැත. මොකද ඌනණයෙන් ඇති වෙන්නේ. A වල ඇතිවන බීජාණු ප්‍රවේණිකව සමානයි. B වල ඇතිවන බීජාණු ප්‍රවේණිකව අසමානයි. A වල බීජාණු ප්‍රවේණිකව සමානයි. B වල බීජාණු ප්‍රවේණිකව අසමානයි. ප්‍රවේණිකව සමානයි ප්‍රවේණිකව අසමානයි. ලකුණු 6ක් දෙන්න. ප්‍රවේණික සමානයි ප්‍රවේණිකව අසමානයි කියන එක. ප්‍රවේණික සමානයි ප්‍රවේණිකව අසමානයි. හරි. මොන දැන් විභාගත පේපර් එක ඉවරයි. ඔයාලා ලකුණු දාලා බලන්න මේ විභාගත පේපර් එකේ. හරි. ඊළඟට මේකේ මේ රචනා පේපර් එක තියෙනවා. මේ රචනා පේපර් එකේ ගොඩක් අමාරු ප්‍රශ්නයක් තමයි 4 වෙනි එක. හරිද? අපි ඉස්සලා 4 වෙනි එක කරමු. හරි. අද මම 4 වෙනි එක සාකච්ඡා කරන්න මේ කළා ඉතුරු 3 මම සාකච්ඡා කරලා ඔයාලගේ ලින්ක් එක දානවා. ඉතුරු 3 සාකච්ඡා කරලා ලින්ක් එක දානවා. මේ වගේ ඔක්කොම දානවා. ඒ කියන්නේ මේවා ඔයාලට ආයෙ බලන්න පුළුවන්. මේ අද පේපර් එකම ආයෙ බලන්න පුළුවන්. මේක හෙට 5 ඉඳන් රෑ 10 වෙනකනුත් කරනවා. හරි. දැන් බලන්න. හරි. දැන් අපි ගමු රචනා ප්‍රශ්නේ 4 වෙනි එක. ප්‍රවේණි විද්‍යාත්මක පරීක්ෂණ සඳහා පීසම් සැකයිවම් කියන මෑශාකයේම මෙන්ඩල් යොදා ගන්න හේතු මොනවද කියලා. හරිද? හේතු දැන් මේකේ මාකින් එකේ හේතු 6ක් තියෙනවා. බලමු මොනවද මේ හේතු 6 කියලා. පීසම් සැකයිවම් යොදා ගන්න හේතු. හරි. ලියන්න පළවෙනි එක. ජනන කාලය කෙටිවීම. ජනන කාලය කෙටිවීම. ඒ කියන්නේ මේක ගොඩක් කාලයක් තියෙන්නේ. පොඩි කාලයයි තියෙන්නේ. ඒන්න ඕන තරම් පරීක්ෂණ කරලා බලන්න පුළුවන්. ට්‍රයල් කරලා බලන්න පුළුවන්. ජනන කාලය කෙටිවීම. ඒක තමයි පළවෙනි පොයින්ට් එක. දෙවෙනි එක ප්‍රතිවිරුද්ධ ලක්ෂණ යුගල් ගණනාවක් තිබීම. ඒ කියන්නේ උස මිටි, කහ කොළ, රැලි වැටුණු ඊට පස්සේ සුමට අන්න ඒ වගේ. දෙවෙනි එක. දෙවෙනි පොයින්ට් එක කියන්නේ ප්‍රතිවිරුද්ධ ලක්ෂණ යුගල් ගණනාවක් තිබීම. පළවෙනි එක මෑශාකයේ ජනන කාලය කෙටි වෙනවා. දෙවෙනි එක ප්‍රතිවිරුද්ධ ලක්ෂණ යුගල් ගණනාවක් තියෙනවා. ප්‍රතිවිරුද්ධ ලක්ෂණ යුගල් ගණනාවක් තිබීම. තුන්වෙනි එක පහසුවෙන් වගා කළ හැකි ශාකයක් වීම. මේ මෑගහ පහසුවෙන් වගා කරන්න පුළුවන් වුණාලු. පහසුවෙන් වගා කරන්න පුළුවන්. පහසුවෙන් වගා කළ හැකි ශාකයක් වීම. හරි. තුන්වෙනි එක. 4 එකවර බීජ විශාල ගණනක් නිපදවීම. ඒ ඉන්න මෙන්ඩල්ට ලේසි වුණා. එකවර බීජ විශාල සංඛ්‍යාවක් නිපදවීම. එකවර බීජ විශාල සංඛ්‍යාවක් නිපදවීම. එහෙම නැත්නම් එකවර විශාල ප්‍රජනිතයක් නිපදවීම කිව්වත් හරිය. එකවර ප්‍රජනිතය විශාල ගණනක් නිපදවනවා. ඊළඟ එක සිදුවෙන අභිජනන මොහොන් මුළුමනින්ම පාලනය කළ හැකි වීම. අභිජනන මොහොන් පාලනය කරන්න පුළුවන්. ඒ කියන්නේ අවශ්‍ය නම් සුව පරාගණය කරත හැකි නැත්නම් පරපරාගණය. කියන්නේ එතකොට අභිජනන මොහොන් මුළුමනින්ම පාලනය කළ හැකි වීම. මෙයාගේ අභිජනන මොහොන් මුළුමනින්ම අපිට පාලනය කරන්න පුළුවන්. අභිජනන මොහොන් මුළුමනින්ම පාලනය කළ හැකි වීම. ඔය බලන්න පොයින්ට් 5යි 6 5ක් තියෙනවා. පළවෙනි එකට පීසම් සැකයිවම යොදා ගැනීමට හේතු. අභිජනන මොහොන් මුළුමනින්ම පාලනය කළ හැකි වීම. ඊළඟට අරන පරීක්ෂා මොහොමක් විස්තර කරලා ඒකේ වැදගත්කම. පරීක්ෂා මොහොමක් කියන්නේ මොකක්ද? දැන් උදාහරණයක් මෙහෙම මේ කළු කියන්නේ කැපිටල් B නම් සුදු කියන්නේ සිම්පල් B. එතන කළු සඳහා කැපිටල් B කළු පාට කෙනෙක් ඉන්නත් පුළුවන්. කැපිටල් B සිම්පල් B කළු පාට කෙනෙක් ඉන්නත් පුළුවන්. හැබැයි සුදු සිම්පල් B විතරයි. එතන මයින් කවුරු ඇවිල්ලා අහනවා
සමයුක්මික කළු කෙනා මට දෙන්න කියලා. බාහිරින් බැලුවට මේව පේනවද? ඥාන පේන්නේ නැහැ බාහිරින් බැලුවට. ඒතර අපි දන්නේ සමයුක්මික කළු කෙනා මෙයා විෂමයුක්මික කළු කෙනා. ඒ නිසා පරීක්ෂා මොහොමක් කියන්නේ අර දැන් මේ තියරි බැරි අයට ඔන්න මේ මෙතනින් අල්ලගටයි. පරීක්ෂා මොහොමක් කියන්නේ දැන් මෙයාලගේ ප්‍රවේණි දර්ශය අපි දන්නේ නැහැ. ප්‍රවේණි දර්ශය කියන්නේ ඥාන සැකසුම්. ප්‍රවේණි දර්ශය නොදන්නා කෙනෙක්ගේ ප්‍රවේණි දර්ශය හොයන්න මෙන්න මෙහෙම දිත්ව නිලීනයක එක මොහොම කරනවා. මෙයාලට කියන්නේ දිත්ව නිලීනෝ කියලා. දැන් උදාහරණයක් මේ වань කැපිටල් B මේ දිත්ව නිලීනයත් එක්ක මොහොම කරපුවාම P1 G එක මේ පැත්තේ කැපිටල් B ජන්මානුවක් විතරයි මේ පැත්තේ සිම්පල් B ජන්මානුවක් විතරයි. මේ දෙක එකතු වෙච්චාම මේ F එකේ ඔක්කොම කළු අය 100%ක්ම කළු ජීවීන් ලැබෙනවා. ඔක තේරුණාද? හරි. F එකේ 100%ක්ම කළු අය ලැබෙනවා. ඒ සමයුක්මික ජීවයා මොහොම කරලා බැලුවොත් දිත්ව නිලීනයත් එක්ක. මම දැන් දිත්ව නිලීනයත් එක්ක මොහොම කරනවා විෂම යුක්මිකයා මේ කැපිටල් B නෙමෙයි කැපිටල් B සිම්පල් B මොහොම කරනවාද? දිත්ව නිලීනයත් එක්ක ඔන්න. දිත්ව නිලීනය කියන්නේ එතකොට ජන්මාන වෙන්නේ මේ කැපිටල් B එකයි සිම්පල් B එකයි. මේ පැත්තේ සිම්පල් B විතරයි. ජන්මාන රවුන්ඩ් කරන්න ඕන. ඊට පස්සේ F එක මෙයා මෙයාත් එක්ක ගියාම කැපිටල් B සිම්පල් B කළුයි. මෙයා මෙයාත් එක්ක ගියාම කැපිටල් B සිම්පල් B සුදුයි. එහෙනම් කළු හා සුදු එකට අනුපාතයෙන් ආවා නම් යොදාගත්ත ජීවියා ඒ ලක්ෂණයට විෂම යුග්මිකයි. 100%ක් සමාන අය ආවා නම් සමයුග්මිකයි. දැන් තේරෙනව නේද? එහෙනම් පරීක්ෂා මොහොමක් කියන්නේ ප්‍රවේණි දර්ශය නොදන්නා ජීවියෙකි. ප්‍රවේණි දර්ශය දන්නේ නැහැ. ඔයාලා දෙන්නගේ අපි දන්නේ නැහැ නේද? බාහිරින් බලපුවම පේන්නේ නැහැ. ප්‍රවේණි දර්ශය නොදන්නා කෙනෙක්ගේ ප්‍රවේණි දර්ශය හොයන්න සිදු කරන සිතාමතා අභියරණ මොහොම. මේ දිත්ව නිලීනයක එක අපි සිතාමතා මොහොම කරලා බලනවා. ඔන්න ඕකට කියනවා පරීක්ෂා මොහොම කියලා. හරි. එහෙනම් දෙවෙනි එකට උත්තරේ ලියන්න පළවෙනි පොයින්ට් එක. දෙවෙනි එකට උත්තරේ පළවෙනි පොයින්ට් එක ප්‍රවේණි දර්ශය නොදන්නා ජීවියෙකුගේ පළවෙනි පොයින්ට් එක. දෙවෙනි කොටසේ පළවෙනි එක. ප්‍රවේණි දර්ශය නොදන්නා ජීවියෙකුගේ ඊළඟ පොයින්ට් එක ප්‍රවේණි දර්ශය දැන ගැනීම සඳහා පළවෙනි එක ප්‍රවේණි දර්ශය නොදන්නා ජීවියෙක්ගේ දෙවෙනි එක ප්‍රවේණි දර්ශය දැන ගැනීම සඳහා දෙවෙනි එක නොදන්නා ජීවියෙක්ගේ දෙක ප්‍රවේණි දර්ශය දැන ගැනීම සඳහා තුන දිත්ව නිලීන ජීවයෙක් සමග සිතාමතා සිදු කරන අභිජනන මොහොමය. නිලීන ජීවයෙකු සමග සිදු කරන දිත්ව නිලීන ජීවයෙකු සමග සිතාමතා සිදු කරන අභිජනන මොහොම. ප්‍රවේණි දර්ශය නොදන්නා ජීවයෙක්ගෙන් ඊළඟ ප්‍රවේණි දර්ශය සොයා බැලීම සඳහා තුන්වෙනි එක දිත්ව නිලීන ජීවයෙක් සමග හිතාමතා සිදු කරන අභිජනන මොහොම. හිතාමතා සිදු කරන අභිජනන මොහොම වලට කියනවා පරීක්ෂා මොහොම කියලා. හිතාමතා සිදු කරන අභිජනන මොහොම පොයින්ට් 3. එතකොට ඒ වගේ ලැබෙන රූපානුදර්ශ අනුපාත දිහා බලලා තමයි අපි ප්‍රවේණි දර්ශය තීරණය කරන්නේ. රූපානුදර්ශ අනුපාත. රූප ඔක්කොම සමාන නම් සමයෝගී, අසමාන ඒවාව නම් විෂමයෝගී කියලා කියන්නේ. හතරවෙනි පොයින්ට් එකේ ඒ මොහොම වලින් ලැබෙන රූපානුදර්ශ අනුපාත පරීක්ෂා කර මොහොම වලින් ලැබෙන රූපානුදර්ශ අනුපාත පරීක්ෂා කරලා ඉරි ගහගන්න රූපානුදර්ශ අනුපාත කියන එක ලැබෙන රූපානුදර්ශ අනුපාත පරීක්ෂා කරලා ඊළඟ පොයින්ට් එක මොහොමට ලක් කළ ජීවීන්ගේ ප්‍රවේණි දර්ශය සෙවිය හැක. රූපානුදර්ශ අනුපාතය පරීක්ෂා කරලා ඊළඟ පොයින්ට් එක මොහොමට ලක් කරපු ජීවීන්ගේ ප්‍රවේණි දර්ශය හොයන්න පුළුවන්. රූපානුදර්ශ අනුපාතය පරීක්ෂා කරලා ඊළඟ මොහොමට ලක් කරපු ජීවීන්ගේ ප්‍රවේණි දර්ශය සෙවිය හැක. රූපානුදර්ශ අනුපාතය පරීක්ෂා කරලා තමයි ප්‍රවේණි දර්ශය හොයන්නේ.
රූපාංග අනුපාතය පරීක්ෂා කරලා මුහුමට ලක් කරපු ජීවීන්ගේ ප්‍රවේණි දවසේ සෙවිය හැකියි. එතකොට පරීක්ෂා මුහුම් වල ප්‍රයෝජන ඊට මේ කියනවා පරීක්ෂා මුහුම් සිදු කරන්නේ මේ ඒකේ වැදගත්කම තමයි ශාකා සතුන් අභිජනනයේදී ජීවීන්ගේ ප්‍රවේණි දවස සොයා බලන්න පුළුවන්. නේද? එහි වැදගත්කම වන්නේ ශාකා සතුන් අභිජනනයේදී ශාකා සතුන් අභිජනනයේදී ඔවුන්ගේ ප්‍රවේණි දවස සොයාගත හැකි වීම. ශාකා සතුන් අභිජනනයේදී ප්‍රවේණි දවස සොයාගත හැකි වීම. ශාකා සතුන් අභිජනනයේදී ප්‍රවේණි දවස සොයාගත හැකි වීම. හරි ඔන්න දැන් ඒක ඉවරයි. දැන් ඔන්න තුන්වෙනි කොටසට යනවා. ශාකා සතුන් අභිජනනයේදී ප්‍රවේණි දවස සොයාගත හැකි වීම. හරි තුන්වෙනි එකට යනවා. ඒක කියනවා රාහු වල ගෝලාකාර අල. මේව ලියා ගන්න ඕනේ. මේ බලන්න. ගෝලාකාර කැපිටල් R. ගෝලාකාර කැපිටල් R. දිගටි සිම්පල් R වලට ප්‍රමුඛයි. දිගටි සිම්පල් R වලට ප්‍රමුඛයි. දම්පාට අල. මේ දම්පාට කැපිටල් P සුදු පාට සිම්පල් P වලට ප්‍රමුඛයි. සුදු සිම්පල් P වලට ප්‍රමුඛයි. දම් පාට රවුම් අලසහිත ශාකයක් සුවපරාගණයට ලක් කරාලු මේ දම් රවුම්. ඒ කියන්නේ දම් රවුම් කියන්නේ දම් ගෝලාකාරය. දම් ගෝලාකාර සුවපරාගණය කරා. ඒ කියන්නේ දම් ගෝලාකාර. ඔය P එක. දැන් මේකේ F එක ආවලු දම් ගෝලාකාර දෙන්නේ සුවපරාගණය කරපුවාම ආවලු දම් ගෝලාකාර ශාක 756කට දිගටි සුදු පාට අල 244ක්. දිගටි සුදු 244. මේක ආසන්න වශයෙන් 3ට 1යි. ආසන්න වශයෙන් 3ට 1ක අනුපාතයක් ඇවිල්ලා තියෙනවා. අනුපාතය 3ට 1යි. මේක පහදන්නලු. හරි. මෙන්න මෙතන පොයින්ට් 3ක් එනවා. 1යි 2යි 3යි. ඔන්න පොයින්ට් 3යි. ඕම් බලන්න. ප්‍රවේණි ගානක් આવොත් මේ ටික ලියුවාට පොයින්ට් 3ක් දෙනවා. ඉතින් ඔය ටික ලියා ගන්න. ගෝලාකාර කැපිටල් R, දිගටි සිම්පල් R. දම් පාට කැපිටල් P, සුදු පාට සිම්පල් P. ඉතින් දම් ගෝලාකාර මුම් කරනවා දම් ගෝලාකාරත් එක්ක. දම් ගෝලාකාර මුම් කරනවා දම් ගෝලාකාරත් එක්ක. එතන එනවා දම් ගෝලාකාර 756ට දිගටි සුදු 744ක්. 250න් බෙදුවොත් එහෙම ආසන්න වශයෙන් 3ට 1යි. 3ට 1යි. දැන් මේක පහදන්නලු. හරිම ලේසි. හරි දැන් බලන්න. දැන් ඔන්න මම පොයින්ට් 3ක් උතනම ඉවරයි. දැන් හතරවෙනි පොයින්ට් එක තමයි දම් ගෝලාකාර දෙන්නේ සුවපරාගණයට භාජනය කරපුවාම රවුම් දම් පාට අල 756කට දිගටි සුදු පාට අල 244ක් ලැබිලා. ඒ කියන්නේ 3ට 1. හරි. ඒ නිසා මොන දැන් මම මේ පොයින්ට් වල මකනවා. දැන් මේ දම් ගෝලාකාර මල් ලියනවා කැපිටල් P සිම්පල් P කැපිටල් R සිම්පල් R. ඔන්න ඔහොම දෙන්නේ තමයි මොහොම කරලා තියෙන්නේ. මේ කැපිටල් P සිම්පල් P කැපිටල් R සිම්පල් R. මොකද දන්නවද? මෙහෙම කියලා ලිව්වේ. මොකද හේතුව දම් පාට අයත් ඇවිල්ලා මේ සුදු පාට අයත් ඇවිල්ලා දිගටිත් ඇවිල්ලා හරි ඊට පස්සේ රවුම් ඒවත් ඇවිල්ලා
දැන් තේරෙනවනේ? ඒ නිසා මම මෙහෙම ලියනවා. පූර්ණ විෂම යෝගී දෙන්නේ. හරි. දැන් බලන්න. දැන් G1 ජන්මාණු. ඔන්න දැන් මේ හතරවෙනි පොයින්ට් එක. පස්වෙනි පොයින්ට් එක තමයි ජන්මාණු. G1. මේකේ කැපිටල් P එක මේ R එක යනවා. P කැපිටල් R. මෙතන කැපිටල් P එක සිම්පල් R එක යනවා. P සිම්පල් R. මේකත් එක්ක ගියාම කැපිටල් P කැපිටල් R. මේකයි සිම්පල් එකයි ගියාම කැපිටල් P සිම්පල් R. ඒ විදිහට මේ සිම්පල් P ටත් යන්න පුළුවන්. මේ සිම්පල් P කැපිටල් R. ඊළඟ සිම්පල් P සිම්පල් R. ඔන්න ජන්මාණු 4යි එක පැත්තක. මේ පැත්තේ ඒ විදිහටම 4ක් හැදෙනවා. මේ කැපිටල් P කැපිටල් R. කැපිටල් P සිම්පල් R. ඊළඟ සිම්පල් P කැපිටල් R. ඊළඟ සිම්පල් P සිම්පල් R. ඒ පැත්තේ 4යි. හරි. දැන් ඒ ටික බලන්න පුළුවන් නේ. හරි. දැන් පොයින්ට් 5යි. 6 වෙනි පොයින්ට් එක තමයි මේකට පනට්ටුවක් එනවා. වල මේක ගහන්න ගෙදරදී ඈ. මේක පනට්ටුවකට ගහලා බලන්න. මෙතන කැපිටල් P කැපිටල් R. මෙතන කැපිටල් P සිම්පල් R. මෙතන සිම්පල් P කැපිටල් R. මෙතන සිම්පල් P සිම්පල් R. මෙතන කැපිටල් P කැපිටල් R. මේ පනට්ටුව ගහන්න ඕනේ. කැපිටල් P සිම්පල් R. ඊට සිම්පල් P කැපිටල් R සිම්පල් P සිම්පල් R. පනට්ටුව ගහගෙන යන්න. මේක ඕන කෙනෙක් දන්නවා. මෙහෙම ලියන්න. P P R R. දම් රවුම්. ඔහොම ගහගෙන යනවා. හරි. ඔන්න දැන් ඔයාලා 6 වෙනි පොයින්ට් එක ලියනවා පනට් වගුව කියලා. පොයින්ට් 6යි පනට් වගුව. පනට් වගුව කියලා දාන්න. හරි. දැන් මම ඒක මකනවා ඈ. මේක හරියට දැන් පස්වෙනි පොයින්ට් එක ජන්මාණු. 5 6 කියලා දාගන්න ඈ සෝරි. පස්වෙනි පොයින්ට් එක මේ පැත්තේ ජන්මාණු 6 වෙනි පොයින්ට් එක මේ පැත්තේ ජන්මාණු. ජන්මාණු 8ට පොයින්ට් 2යි. 7 වෙනි පොයින්ට් එක තමයි පනට් වගුව නේ. ඔව් 7 පොයින්ට් එක පනට් වගුව. හරිද? එතකොට ඒකේ කොටු 16ක් තියෙනවනේ. එතකොට 7 8 9 10 කියන පොයින්ට් 4ක් පනට් වගුවට එනවා. 7 8 9 10 කියලා පොයින්ට් 4ක් පනට් වගුවට එනවා. පනට් වගුවට පොයින්ට් 4යි. right. ඊට පස්සේ මේ පනට් වගුවෙන් එනවා වලට රූපාන්තර සනුපාතය මම මේක මකනවා. ඔයාලා ගෙදරින් පනට් වගුව පුරව ගන්න. රූපාන්තර සනුපාතය එනවා මෙන්න මෙහෙම. දම් ගෝලාකාර 9ට දම් දිගටි 3ට සුදු ගෝලාකාර 3ට සුදු දිග 1යි කියලා. ඔහොම එනවා. මේ පනට් වගුවෙන් එන්නේ දම් ගෝලාකාර 9ට දම් දිග 3ට සුදු ගෝලාකාර 3ට සුදු දිග 1යි. ආයිත් පොයින්ට් 4ක් එනවා. ඒ කියන්නේ පොයින්ට් 14යි. පොයින්ට් 4ක් එනවා. ඒ කියන්නේ 14ක් වෙනවා මෙතන දෙන්න. පොයින්ට් 1යි 2යි 3යි 4යි. දම් ගෝලාකාර 9ට දම් දිග 3ට සුදු ගෝලාකාර 3ට සුදු දිග 1යි. හරි. හැබැයි අපිට ඇවිල්ලා තියෙන්නේ 3ට 1. එහෙනම් ගැලපෙන්නේ නැහැ. හරි. එහෙනම් 15 වෙනි පොයින්ට් එක තමයි නමුත් දත්තේ ලබා දී ඇත්තේ 3ට 1කි. එසේනම් මෙය ස්වාධීන සංරචනයක් නොවේ. ඔන්න 15 වෙනි පොයින්ට් එක. දත්තේ ලැබී ඇත්තේ 3ට 1 අනුපාතයක්. එසේනම් මෙය ස්වාධීන සංරචනයක් නොවේ. දත්තේ ලබා දී ඇත්තේ 3ට 1 අනුපාතයක්. එසේනම් මෙය ස්වාධීන සංරචනයක් නොවේ. ඒ කියන්නේ මෙන්ඩල්ගේ දෙවන නියමයට අනුකූල නැහැ. ඒ 15 වෙනි පොයින්ට් එක. එසේනම් මේ ස්වාධීන සංරචනයක් නොවේ. 16 මේ ප්‍රතිබද්ධයකි. ඔන්න 16 වෙනි පොයින්ට් එක. මේ ප්‍රතිබද්ධයකි. අපි දැන් නිගමනය කරනවා ප්‍රතිබද්ධයක් කියලා.
දැන් මේ ජීවියා මම ප්‍රතිබද්ධ කරලා අඳිනවා. එසේනම් මේ ප්‍රතිබද්ධයේකි. මොහොන් කරමු ජීවින් දෙන්න මෙහෙම නෙමෙයි. PPRR මොහොන් කරා PPRR. එසේනම් මේ ප්‍රතිබද්ධයේකි. හරි. දැන් අපි ප්‍රතිබද්ධ කරලා අඳිනවා දැන්. පොයින්ට් 16ක් ඉවරනේ. 17 වෙනි පොයින්ට් එක තමයි මේක ප්‍රතිබද්ධ කරලා අඳිනවා මෙන්න මෙහෙම. capital P capital R. simple P sorry capital P simple P capital R simple R ඔන්න ප්‍රතිබද්ධ කරලා අඳිනවා. මෙතන capital P simple P capital R simple R ඔන්න ප්‍රතිබද්ධ කරලා යන්න. 17 වෙනි පොයින්ට් එක. 18 වෙනි පොයින්ට් එක තමයි ජන්මානුමය ආලයි ජන්මානුමේ capital P capital R කියන ජන්මානුවකුයි simple P simple R කියන ජන්මානුවකුයි මේ පැත්තේ හැදෙන්නේ 18 ඉතින් දෙකක් ගන්නවා මේ පැත්තෙත් එහෙමයි මේ capital P capital R ජන්මානුවයි simple P simple R ජන්මානුවයි මොකද ප්‍රතිපදයේදී ජන්මානු හැදෙන්නේ කෙලින්ම මේක දෙපැත්තට යනවා වෙන්ඩල්ගේ පළවෙනි නියමයට අනුකූලව තමයි ජන්මානු හැදෙන්නේ ප්‍රතිපදයේදී 18 පොයින්ට් එක මේක 19 පොයින්ට් එක මේ පැත්තේ ජන්මානු දෙක 18 මේ පැත්තේ ජන්මානු දෙක 19 18 19 ඊළඟ 20 වෙනි පොයින්ට් එක තමයි මේකයි යනවා මේ හැදෙන්නේ capital P capital P capital R capital R ඒ 20 වෙනි පොයින්ට් එක එයා දම් ගෝලාකාර capital P තියෙන දම් capital R තියෙන ගෝලාකාර මේකත් එක්ක යනවා මේ capital P මයි ඊට පස්සේ capital R simple R ඒ දම් ගෝලාකාර ඔන්න දම් ගෝලාකාර තව එකයි මේකයි කියත් දම් ගෝලාකාරයි මේකයි කියත් දම් ගෝලාකාරයි දැන් මේකයි කියෝ මෙතන කැපිටල් අකුරු දෙක නේ තියෙන්නේ ඒ දෙක ඉස්සලා ලියනවා මේ capital P simple P capital R මේ capital P capital R ඉස්සලා ලියුවා simple R එහෙනම් එයා දම් ගෝලාකාර තුනයිද එහෙනම් අවසාන එක මේ simple P simple R සුදු කෙටි එකයි එහෙනම් හරි මේකේ සුදු කෙටි කියලා ඉන්නෝනේ සුදු දිග නෙමෙයි සුදු කෙටිය කාණේ වැරද්දක් තියෙනවා දම් පාට ගෝලාකාරයි සුදු පාට කෙටි කියලා ඉන්නෝනේ සුදු කෙටි කියලා හදාගන්න සුදු කෙටි එකයි ඔන්න ඔහොම එතකොට මේ දම් ගෝලාකාර තුනකුයි සුදු කෙටි එකකුයි තියෙන්නේ සුදු කෙටි දම් ගෝලාකාර තුනයි සුදු කෙටි එකයි සුදු දිගේ ඉන්න බෑ සුදු කෙටි හරි එහෙනම් පොයින්ට් 20යි මේක අවසානට ලිව්වට 21යි පොයින්ට් 21ක් තියෙනවා දම් ගෝලාකාර තුනට සුදු කෙටි එකයි එහෙනම් මේක ප්‍රතිපදයක් 22 වෙනි එක තමයි මෙන්න මේවට කියනවා සම්පූර්ණ ප්‍රතිබද්ධ කියලා. මෙන්න මේ ගැටලු වලට කියන්නේ සම්පූර්ණ ප්‍රතිබද්ධ ගැටලු. අවතරණය වෙන්නේ නැතුව ජන්මානු හදන එක. 22 මෙය සම්පූර්ණ ප්‍රතිබද්ධයක ප්‍රතිඵලයක්. මෙය සම්පූර්ණ ප්‍රතිබද්ධයක ප්‍රතිඵලයකි. 23 වෙනි පොයින්ට් එක. 23 සම්පූර්ණ ප්‍රතිබද්ධයක ප්‍රතිඵලය. 23 22 සම්පූර්ණ ප්‍රතිබද්ධයක ප්‍රතිඵලයක්. සම්පූර්ණ ප්‍රතිබද්ධයක ප්‍රතිඵලයක්. පොයින්ට් 33ක් එනවා ඔක්කොම පොයින්ට් 33යි. හරිද? ඕනෑම 30කට පහ ගාන 150යි. ඕනෑම 30කට පහ ගාන 150යි.
මේ සම්පූර්ණ ප්‍රතිපදයක ප්‍රතිඵලයකි. සම්පූර්ණ ප්‍රතිපදයක ප්‍රතිඵලයක්. සම්පූර්ණ ප්‍රතිපදයක ප්‍රතිඵලයකි. සම්පූර්ණ ප්‍රතිපදයක ප්‍රතිඵලයක්. සම්පූර්ණ ප්‍රතිපදයක ප්‍රතිඵලයක්. right. එතකොට ඔන්න දැන් රචනා ප්‍රශ්නවල පළවෙනි එක ඉවරයි. පළවෙනි කියන හතරවෙනි රචනා ප්‍රශ්න ඉවරයි. ඊළඟට දැන් මෙතනින් අපි නවත්තමු. දැන් ඊළඟ රචනා ප්‍රශ්න දෙක මම ඔයාලට මේ කියලා දෙන්නම් මේක මේ ලියන හැටි මම දැන් මේක දානවා මේ රචනා ප්‍රශ්න දානවා බලන්නකො ඊළඟ රචනා ප්‍රශ්න වල අහලා තියෙන්නේ අපි ගත්තොත් එහෙම ඊළඟ රචනා ප්‍රශ්න දැන් මේක ඔයාලට තේරෙනවා ඇතිනේ මේ ගාන හදපු හැටි හරිද ඊළඟ රචනා ප්‍රශ්න මම දැම්මොත් එහෙම මෙහෙම මේවානු ප්‍රභා සංශ්ලේෂී නොවන පෝෂණ ක්‍රම විස්තර කරන්න කියලා තියෙනවා ප්‍රභා සංශ්ලේෂී නොවන පෝෂණ ක්‍රම කියන්නේ ශාක හා සතුන්ගේ තියෙන පෝෂණ ක්‍රම විෂම පෝෂී ඒවා ටික. ඒ කියන්නේ ප්‍රභා සංශ්ලේෂී නොවන පෝෂණ ක්‍රම සතුන්ගේ නම් තියෙනවා රසායනික විෂම පෝෂී පෝෂණ ක්‍රම අර මෘතෝපජීවී පෝෂණේ නැතුව පරපෝෂී සහ සහජීවී පෝෂණ තුනක්. මතකනේ? අන්‍යෝන්‍ය ආධාරයේ සහභෝජී පරපෝෂී කියලා. මෘතෝපජීවී නෑ සත්තුන්ගේ. බැක්ටීරියා වල ඉන්නවා මෘතෝපජීවී. ශාක වල තියෙනවා ප්‍රභා සංශ්ලේෂී නොවන පෝෂණ ක්‍රමය කියලා කෘමිභක්ෂක පෝෂණය. අන්න ඒ ටික ගැන තමයි මේකේ ලියන්න ඕනේ. හරිද? මේ පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස කපන්න. හරිද? පළවෙනි ප්‍රශ්නය මේක ගොඩක් දිග ප්‍රශ්නයක්. දෙවෙනි කොටස කපලා ගන්න. මේක දෙවෙනි කොටස කපන්න. ඒක වැඩක් නෑ. ඒක අපි ගිය සතියේ පිට සතියේත් කරා. මේක අයින් කරන්න. ජීව ලෝකයේ ඇති ජීව ලෝකය කියන්නේ ශාක සත්තු බැක්ටීරියා ඔය ඔක්කොගෙම ශාක සතුන් බැක්ටීරියා දිලීර ඔය ඔක්කොගෙම ප්‍රභා සංශ්ලේෂී නොවන පෝෂණ ක්‍රම ටික හොයලා ලියන්න ඕනේ. හරිද? ඊළඟ දෙවෙනි ප්‍රශ්නෙන් අහලා තියෙන්නේ කර්මාන්තවලදී සුබ්‍රජීන් යොදා ගන්න එකේ වාසි. ඒවනම් කරලා තියෙනවනේ වාසි. ඊළඟ ඒක දෙවෙනි කොටසේ අහලා තියෙන්නේ වාණිජ නිෂ්පාදන ලෙස සුබ්‍රජීවීන්ගේ පරිවෘත්තීය ඵල භාවිතා කරන කර්මාන්ත. පරිවෘත්තීය ඵල ඒ කියන්නේ මධ්‍යසාර කර්මාන්තය, එන්සයිම කර්මාන්තය, ප්‍රතිජීවක මේවට අර කොම්පෝස්ට් එහෙම ලියන්න බෑ. කොම්පෝස්ට් ලියන්න බෑ. ජෛව ප්‍රතිකර්මණය කියන එක ලියන්න බෑ. ඒවා ලියන්න බෑ. ඒවා පරිවෘත්තීය ක්‍රියා. පරිවෘත්තීය ඵල විතරයි ඈ. හරි මධ්‍යසාර බේකරි කර්මාන්තය හරිද ප්‍රතිජීවක එන්නත් අන්න ඒ ටික විතරයි මේක ලියන්න ඕනේ. හරි. ඊළඟ ප්‍රශ්නේ ලේසි. මිනිසාගේ රුධිරයේ තියෙන සෛලීය සංඝටක. ඒ කියන්නේ රතු රුධිරාණු, සුදු රුධිරාණු ගැන පොඩි විස්තරයක්. ඊළඟට රුධිර පීඩනයේ අර අධික රුධිර පීඩනයයි අඩු රුධිර පීඩනයයි. ඒ කියන්නේ අධ්‍යාතතය, මන්දාතීතය ගැන කෙටි හැඳින්වීමක් තියෙනවා. හරි. ඒතර මම මේ ටික ගැන කතා කරන්නම් ඔයාලට. ඔතනින් අපි පන්තිය නවත්තමු.